හරි පුතාලා. දැන් ඔන්න ඕගොල්ලෝ ගොඩාක් දේවල් ඉගෙනගෙනනේ තියෙන්නේ. දැන් සමීකරණ ආශ්‍රයෙන් ගැටලු විසඳන්න නේද? වැය වෙන විද්‍යුත් ශක්තිය හොයන්න නේද? ඔය වගේ දැන් විද්‍යුතය පිළිබඳව විදුලි උපකරණ භාවිතය පිළිබඳව ඉගෙනගෙන තියෙන. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ පුතේ ගෘහ විද්‍යුත් පරිපථ ගැන. අනිවාර්යෙන්ම විද්‍යුතය පාඩමේදී දැන සිටිය යුතුම මාතෘකාවක් තමයි මේක නේද? ගෘහ විද්‍යුත් පරිපථය. දැන් එතකොට පුතාලා දන්නවා මේ විදුලිය නිෂ්පාදනය කරගන්න අපි විවිධ උපක්‍රම භාවිතා කරනවානේ. නේද? දැන් ලංකාව වගේ රටක විදුලි බලය වැඩිපුරම නිෂ්පාදනය කරන්නේ ජල විදුලි බලාගාර මගින්. නේද? ඒතර මේ ජල විදුලි බලාගාර මගින් නිෂ්පාදනය කරන විදුලිය පුතාලා දන්නවා ඒක අර පරිණාමක ඔස්සේ තමයි නේද? සේවා රැහැන් මගින් ඒ කියන්නේ විවිධ ස්ථානවලට අරගෙන යනවා. නිවෙස් වලට, කර්මාන්ත ශාලාවලට, කාර්යාලවලට නේද? ඒ වගේ තැන්වලට අරගෙන යනවා. එතකොට මේතෙන්දී මේ අරගෙන යනකොට මොකක්ද සිද්ධ වෙන්නේ? එතකොට ඒ ඇවිල්ලා නිවසට සැපේන විදුලිය එතෙන්දී පරිපතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තමයි අපි මේ යටතේ කතා කරන්නේ. ඉතින් පුතාලා දැන් ගෙදරට විදුලිය සැපේනවා කිව්වා මිසක් ගෙදර කොයි විදිහටද මේ විදුලිය සැපෙන්නේ මොනවද මේ සඳහා අවශ්‍ය වෙන දේවල් කියන එක පුතාලා දැනගෙන හිටියේ නෑනේ. දැන් ඔන්න අපි ඉගෙන ගන්න යන්නේ ගෘහ විද්‍යුත් පරිපථය. ඒ කියන්නේ ඒ ආශ්‍රිතයේ උපාංග පිළිබඳව තමයි කතා කරන්න යන්නේ. පැහැදිලිද පුතාලට? හරි. ඉස්සෙල්ලාම ඔන්න ගෘහ විද්‍යුත් පරිපථය ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලාම මෙන්න මේ ටික දැනගෙන ඉන්න ඕනේ පුතේ. නිවසේ ඇති විදුලි උපකරණ ක්‍රියා කිරීමට අවශ්‍ය විදුලිය ලබාගන්නේ ජාතික විදුලි බල ජාලයෙනි. දැන් මේ අපි විදුලි උපකරණ ගොඩාක් ගැන කතා කරානේ. ඒතර මේ විදුලි උපකරණ ක්‍රියාත්මක වුණාම තමයි විද්‍යුත් ශක්තිය මේ විදිහට ප්‍රයෝජනෙට ගන්න කියලා අපි කතා කරානේ. නේද? එතකොට මේ විද්‍යුත් ශක්තිය ප්‍රයෝජනෙට ගන්නේ කොහොමද කියන එක ගැන අපි කතා කරනකොට එහෙනම් ඒ අපි අවශ්‍ය ප්‍රයෝජනය ලබා ගන්න ඕනේ වෙන විද්‍යුතය කොහොමද අපි මේ ලබා ගන්න කියන එක තමයි මෙතෙන්දී දැන් කතා කරන්නේ. ඒ විද්‍යුත් ශක්තිය වෙනස් ශක්තියක් බවට පරිවර්තනය කළ ප්‍රයෝජනෙට ගන්න නම් අපි කොහොමද මේ විද්‍යුත් ශක්තිය ලබා ගන්නෙ? නේද? ඒක ගැන තමයි අපි කතා කරන්න ඕනේ පුතේ. එතකොට ඒකයි කියන්නේ ඒක ලබා ගන්නේ කොහෙන්ද? ජාතික විදුලි බල ජාලයෙන් ලබා ගන්නෙ. ජාතික විදුලි බල ජාලය කියලා කියන්නේ නේද? ඒ කියන්නේ මහා පරිමාණයෙන් රට කියන්නේ මුළු රට තුලම කොයි විදිහටද මේ විදුලි බලාගාර වලින් නේද? එතකොට ජල විදුලි බලාගාර තියෙනවා. එතකොට තාප විදුලි බලාගාර තියෙනවා නේද? එතකොට මේ සූර්ය බලාගාර තියෙනවා. වගේ විවිධ ආකාරයට විදුලිය නිෂ්පාදනය කරන විදි තියෙනවා නේද? අපේ රට තුල ප්‍රධාන වශයෙන්ම තියෙන ජල විදුලි බලාගාර ඊට අමතරව තාප විදුලි බලාගාරත් තියෙනවා නේද? එතකොට ඒ විදිහට නිෂ්පාදනය කරන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන විදුලිය තමයි පුතේ අර අපේ මේ මුළු රට පුරාම විදුලිය බෙදා හරින්න පාවිච්චි කරන්නේ. මේකට අපි කියන්නේ ඒක තමයි ජාතික විදුලි බල ජාලයෙන් තමයි මේක ලබා ගන්න කියලා නේද? ජාතික විදුලි බල ජාලය කියලා කියන්නේ මුළු රට පුරාම බෙදා හැරින එක. නේද? එතකොට ඊට පස්සේ විදුලි බලාගාර වලින් ජනනය කරන විද්‍යුත් ශක්තිය විදුලි බලාගාර වලින් නිෂ්පාදනය කරනකොට විද්‍යුත් ශක්තිය දැන් අපි හිතමු ජල විදුලි බලාගාරයක නම් ගලාගෙන යන ජලයට මගින් ටර්බයින් එකක් කරකැවෙන්න සලස්වලා ඒ ටර්බයින් එක මගින් ඩයිනමෝ එකක් කරකැවෙන්න සලස්වලා ඒ ඩයිනමෝ එක මගින් විදුලිය නිෂ්පාදනය කරන එක තමයි කරන්නේ නේද පුතේ? මොකද්ද කරන්නේ එතකොට? ඔන්න මේ කියන්නේ සාමාන්‍යයෙන් තියෙන ජලය ඉහළ ස්ථානයක රැස් කරනවා. ඉහළ ස්ථානයක රැස් කරලා ඒ ජලය එතකොට විභව ශක්තිය ගබඩා වෙනවා. ඒ විභව ශක්තිය මොකද කරන්නේ පුතේ? චාලක ශක්තිය බවට පත් කරනවා ගලාගෙන යන්න සලස්වලා. චාලක ශක්තිය බවට පත් කළා ඒ චාලක ශක්තියෙන් මොකද කරන්නේ? ටර්බයින් එක කරකැවෙන්න සලස්වනවා. ඒ ටර්බයින් එක කරකැවෙනකොට ඒ මගින් මොකද කරන්නේ? ඩයිනමෝ එකක් කරකැවෙන්න සලස්වනවා. ඒ ඩයිනමෝ එක මගින් තමයි විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන්නේ. කියන්නේ චාලක ශක්තිය, යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. නේද? ওই විදිහට තමයි විද්‍යුත් ශක්තිය උත්පාදනය කරන්නේ. තාප විදුලි බලාගාරයක නම් ඒත් ඒ විදිහටයි නේද? තාපය අපි ඉන්ධන දහනය කරලා තාපය ලබලා දෙනවා. නේද? ඉන්ධන කියන්නේ දහනය කරලා ඒ තාපය ලබලා දුන්නම මොකද වෙන්නේ? එතන ඒ ජලය රත් වෙනකොට ඒ වාෂ්පය මගින් ටර්බයින් එක කරකැවෙනවා, චාලක ශක්තිය වෙනවා.
ඒ චාලක ශක්තියෙන් ඩයිනමෝ එක කරකවලා එතනින් විද්‍යුත් ශක්තිය උත්පාදනය කරගන්නවා. නේද? ඔන්න ওই විදිහට අපිට එතකොට විදුලි බලාගාර මගින් තමයි මේ ජාතික විදුලි බල ජාලයට මේ විදිහට විදුලිය සපයන්නේ. ඒතර විදුලි බලාගාර වලින් ජනනය කරන විද්‍යුත් ශක්තිය අධිකර පරිණාමක මගින් කිලෝවෝල්ට් 132 හෝ කිලෝවෝල්ට් 220 වැනි ඉහළ විභවයකට නංවා ජාතික විදුලි බල ජාලය මගින් දිවයින පුරා බෙදා හරිනු ලැබේ. පුතාලට තේරෙනවද? දැන් අපි කිව්වොත් එහෙම දැන් මෙතන තියෙනවා කියලා හිතන්නකෝ ජල විදුලි බලාගාරයක්. ඔන්න තියෙනවා මෙහෙම. මෙතන තියෙන ඔන්න ජලාශය. නේද? මෙතන තියෙනවා මේ විදිහට ජලාශයක් තියෙනවා. හරි. මෙහෙම තියෙනවා ජලාශය. නේද? මේ ජලාශයේ ජලය එකතු වෙලා තියෙනවා. දැන් මෙතනින් තමයි ඔන්න ගලාගෙන යන්න සලස්වනවා. නේද? මේකේ තියෙන ඔන්න ජලය තියෙනවා. දැන් මෙතනින් අපි හිතමු ගලාගෙන යන්න සලස්වනවා කියලා. මේ ගලාගෙන යන්න සලස්වන මේ ජලය මගින් මොකද වෙන්නේ පුතේ? මෙතනින් අපි මෙතන තියෙනවා ටර්බයින් එක නේද? මෙතන තියෙනවා ටර්බයින් එක. ඒතර මේ ටර්බයින් එක කරකැවෙන්න සලස්වනවා මේ ජලය මගින්. මේ ටර්බයින් එක කරකැවෙනකොට මේ ටර්බයිනය සම්බන්ධ කරලා තිනවා මේකේ අක්ෂය මොකටද? ඩයිනමෝ එකකට නේද? මේකේ අක්ෂය මෙහෙම මෙතන තියෙනවා ඩයිනමෝ එකක්. මේ ඩයිනමෝ එක මගින් මොකද වෙන්නේ? මේ ඩයිනමෝව කරකැවෙනවා. නේද? මේ ඩයිනමෝව මගින් මොකද වෙන්නේ? විදුලිය උත්පාදනය කරනවා. ඒතර මේ විදුලිය උත්පාදනය කරනකොට ඒ නිෂ්පාදනය කරන විදුලිය මොකද කරන්නේ? මේ විදිහට නේද? යනවා ජාතික විදුලි බල ජාලයට. ඔහොම ගියාම මොකද වෙන්නේ? මෙතනින් නේද? මේ විශාල පරිණාමකයකට මෙතන යනවා. මෙතන තියෙන අධිකර පරිණාමකයක් පුතේ. මෙතන තියෙන්නේ මොකක්ද? අධිකර පරිණාමකයක් තියෙන්නේ. මේ අධිකර පරිණාමකයේ මගින් මේ විදුලි මේ නිපදවන විදුලි ප්‍රමාණය තව වැඩි කරනවා. පුතාලා ඉගෙන ගන්නවා ඉස්සරහට මේ අවකර පරිණාමක අධිකර පරිණාමක ගැන නේද? එතකොට මොකද වෙන්නේ? මෙතනින් මේ නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය තවත් වැඩි කරනවා. නැත්නම් මොකද මෙතනින් නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය මදි අර ජාතික විදුලි බල ජාලය මගින් ලංකාව පුරා බෙදා හරින නේද? ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණයකට ඒක බෙදා හැරීමට මදි. එතකොට මොකද කරන්නේ? ඒ නිසා පරිණාමකයක් මගින් මොකද කරන්නේ? මේකේ විදුලි ප්‍රමාණය වැඩි කරනවා. නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය තවත් වැඩි කරනවා අධිකර පරිණාමකයක් මගින්. දැන් මේ තියෙන විදුලි බලාගාරය නේද? මේ තියෙන ජලාශය නේද? මේ ජලාශය. එතකොට මේ තියෙන්නේ මේ තියෙන ටර්බයිනය. එතකොට මෙතන තියෙනවා ඩයිනමෝව තියෙනවා. නේද? එතකොට මෙතනින් තියෙනවා මේ තියෙන මේ සේවා රැහැන් මගින් යනවා මේ තියෙන්නේ අධිකර පරිණාමකය. අධිකර පරිණාමකයකට යනවා. මේකෙන් මේ සේවා රැහැන් මගින් ගිහිල්ලා ඊට පස්සේ අවශ්‍ය තැන්වලට බෙදලා දෙනවා. ඒ අවශ්‍ය තැන්වලට බෙදලා දෙනකොට මොකද කරන්නේ පුතේ? දැන් මේකේ විශාල විදුලියක් නේ මෙතනින් මේ ලබලා දෙන්නේ. මේක අරගෙන ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? අවකර පරිණාමක මගින් ආපහු ඒක අඩු කරලා බෙදලා තමයි හැමතැනටම ලබලා දෙන්නේ. තේරෙනවද පුතාට? ඒක අඩු කරලා බෙදලා තමයි මේ විදිහට මේ ලබලා දෙන්නේ. දැන් ඒක තමයි මෙතන කියන්නේ. මේ තියෙන විදුලි බලාගාර වලින් ජනනය කරන විද්‍යුත් ශක්තිය අධිකර පරිණාමක මගින් කිලෝවෝල්ට් 132 හෝ කිලෝවෝල්ට් 220 වැනි ඉහළ විභවයකට නංවා. බලන්න මෙතන තියෙන කීයද පුතේ? මේ කිලෝවෝල්ට් වලින් තියෙන්නේ. වෝල්ට් නෙමෙයි කිලෝවෝල්ට් නේද? 132 හෝ 220. මෙතනින් අධිකර පරිණාමකයෙන් තමයි මේ ප්‍රමාණය දෙන්නේ. නැතුව මෙතන නිෂ්පාදනය කරන්නේ නැහැ මේ වගේ ප්‍රමාණයක්. තේරෙනවද පුතාලා? මෙතන නිෂ්පාදනය කරන්නේ නැහැ මේ වගේ ප්‍රමාණයක්. මේ අධිකර පරිණාමකයේ මගින් මොකද කරන්නේ? මේකේ මේ අර වෝල්ට් ප්‍රමාණය වැඩි කරනවා. නේද? එතකොට මොකද කරන්නේ? කිලෝවෝල්ට් 132 හෝ කිලෝවෝල්ට් 220 වැනි ඉහළ විභවයකට නංවා. ඒ වගේ ලොකු විභවයකට නංවලා ජාතික විදුලි බල ජාලය මගින් දිවයින පුරා බෙදා හරිනු ලැබේ. ජාතික විදුලි බල ජාලය මගින් මොකද කරන්නේ? මුළු කියන්නේ රට පුරාම බෙදලා හරිනවා. මේ වගේ ඉහළ විභවයකට නංවල තමයි පුතේ ඒක බෙදා හරින්නේ. ජාල උපපොළ හෙවත් උපබෙදා හැරීමේ මධ්‍යස්ථානවලදී මං කිව්වේ දැන් මෙහෙම ගිහිල්ලා ආයි නැවත මේ උපපොළවල් වලට ආවම දැන් තව ගොඩක් දුර ගමන් කරාට පස්සේ නේද මේ මධ්‍යස්ථානවලට එනවා පුතේ. ඇවිල්ලා මොකද කරන්නේ? නැවත
කිලෝවෝල්ට් 33 හෝ කිලෝවෝල්ට් 11 දක්වා විභවය අඩු කොට නේද? ඒ කියන්නේ එතකොට උපබෙදා හැරීමේ මධ්‍යස්ථාන. එහෙම නැත්නම් කියනවා ජාල උපපොළ කියලා නේද? මේ ජාල උපපොළවල් වලදී මොකද කරන්නේ? මේක ආපහු විභවය අඩු කරනවා. දැන් මෙතෙන්දි තියෙන්නේ පුතේ කිලෝවෝල්ට් 132 නේද? මේ වගේ තැන්වල තියෙන්නේ කිලෝවෝල්ට් 132 ඒ වගේ ගානට. එහෙම නැත්නම් කිලෝවෝල්ට් 220 කිලෝවෝල්ට් 132 කිලෝවෝල්ට් 120 එහෙම නැත්නම් කිලෝවෝල්ට් 220 ඔන්න ඔය වගේ අගයන් තමයි මෙතෙන්දි ලබා ගන්න නේද? මෙතන නිපදවන එක ගොඩාක් වැඩි කරනවා. ආයි මොකද කරන්නේ මේ ජාල උපපොළ හෙවත් උපබෙදා හැරීමේ මධ්‍යස්ථානවලදී නැවත කිලෝවෝල්ට් 33 කිලෝවෝල්ට් 11 දක්වා මොකද වෙන්නේ? විභවය අඩු කරනවා නේද? මෙතෙන්දි මොකද කරන්නේ පුතේ? කිලෝවෝල්ට් 33 කිලෝවෝල්ට් 33 හරි එහෙම නැත්නම් කිලෝවෝල්ට් 100 මේ කිලෝවෝල්ට් 11 කිලෝවෝල්ට් 11 දක්වා විභවය අඩු කොට අවසානයේදී නිවසට වෝල්ට් 230 විභවයෙන් සපයනු ලැබේ. අපේ ගෙදරකට එනකොට මොකද කරන්නේ? මේක දැන් මේක ඊට පස්සේ ආයි සේවා රැහන් මගින් මේ ගානෙන් ගිහිල්ලා අපේ නිවසට සපයනකොට ආයි එතනින් අඩු කරලා වෝල්ට් 230ක විභවයක් තමයි නිවසකට එන්නේ. තේරෙනවද පුතාලට? දැන් මේක මේ විදිහට ගිහිල්ලා ඔන්න බලන්නකෝ දැන් මේක මේ විදිහට ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? අපි හිතමු දැන් ඔහොම මෙතනින් ගිහිල්ලා ඊට පස්සේ නිවසට එනවා කියලා. නේද? ආපහු නැවත නිවසට එනකොට මොකද වෙන්නේ? මේ විදිහට. ඔතනින් ගිහිල්ලා දැන් නිවසකට එනකොට මොකද වෙන්නේ? ආපහු ওই විදිහට දැන් නිවසට මෙතන තියෙනවා ගයක්. හරි. දැන් මේ විදිහට නිවසකට එනකොට කීයද වෙන්නේ පුතේ? වෝල්ට් 230 අගය එන්නේ නේද? එතකොට මේක තවත් අඩු වෙලා මොකද වෙන්නේ? 230යි වෝල්ට් ප්‍රමාණයකින් තමයි නිවසට විදුලිය සැපෙන්නේ. තේරෙනවද? ඔන්න බලන්න විදුලි බලය කොහොමද මේ ජාතික විදුලි බල ජාලයේ ඉඳන් නිවසට එනකන් එන විදිය පුතාලට තේරෙනව නේද එතකොට? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට අවසානයේදී නිවසට වෝල්ට් 230 විභවයෙන් සපයනු ලැබේ. මෙය ප්‍රත්‍යාවර්ති විදුලියක් වන අතර එහි සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වේ. මේක ප්‍රත්‍යාවර්ති විදුලියක්. ඒ කියන්නේ නිවසට සපයන විදුලිය ප්‍රත්‍යාවර්ති විදුලියක්. දැන් පුතාලා ඉස්සරහට ඉගෙන ගන්නවා මේක ගැන. චුම්බක මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණය ගැන කතා කරනකොට පුතාලා ඉගෙන ගන්නවා මේ ප්‍රත්‍යාවර්ති ධාරාවක් කියන්නේ මොකක්ද? සරල ධාරාවක් කියන්නේ මොකක්ද කියන එක නේද? එතකොට ප්‍රත්‍යාවර්ති ධාරාවක් කියන්නේ අර වරින් වර දිශාව වෙනස් කරමින් එන ධාරාවක්. නේද? එතකොට සරල ධාරාවක් කියලා කියන්නේ එකම දිශාවට ගලාගෙන යන ධාරාවක් නේද? එතකොට ඒ වගේ එහෙනම් නිවසට සපයන විද්‍යුත් ධාරාව මොකක්ද පුතේ? ප්‍රත්‍යාවර්ත්‍ය විදුලියක්. තේරුණාද? නිවසට තියෙන්නේ මොකක්ද? වෝල්ට් 230ක ප්‍රත්‍යාවර්ත්‍ය විදුලි ධාරාවක් තමයි ගෙදරකට එන්නේ. හරිද? එහි සංඛ්‍යාතය හර්ට්ස් 50යි. ඒකේ සංඛ්‍යාතය හර්ට්ස් 50කින් තමයි එන්නේ. එහෙනම් ඔන්න වෝල්ට් 230 විභවයකින් එන්නේ ප්‍රත්‍යාවර්ත්‍ය ධාරාවක්. ඒකේ සංඛ්‍යාතය හර්ට්ස් 50යි නිවසට සපයන විදුලිය. එතකොට මෙන්න මේ වගේ පුතාලට පේනවා ජාතික විදුලි බල ජාලය මගින් තමයි මේක ක්‍රියාත්මක කරන්නේ නේද? එතකොට මේ විදියට අධිකර පරිණාමකයේ මගින් නිෂ්පාදනය වන විදුලිය වැඩි කරලා ආයි ජාල උපපොළවල් වලදී ඒක අඩු කරලා නේද? ඊට පස්සේ නැවත ආපහු ඒක අදාළ ආකාරයට අඩු කරලා තමයි අවශ්‍ය ස්ථාන වලට සපයන්නේ. දැන් නිවසට වෝල්ට් 230ක විභවයක් සපයුවට කර්මාන්ත ශාලාවකට වගේ සපයනකොට ඊට වඩා වැඩි විභවයක් තමයි දෙන්නේ නේද? මොකද ඒ වෙයිදී යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න ඕනේ නේද? අධික ශක්තියක් වැය වෙන්න ඕනේ විද්‍යුත් ශක්තියක්. ඒ වගේ අදාළ ස්ථානවලට හරියන විදිහට තමයි මේ විදුලිය බෙදා හරින්නේ. පැහැදිලිද පුතාට මේ විදුලිය බෙදා හරිනේ අදාළ ස්ථානවලට හරියන විදිහට? තේරෙනව නේද? හරි. එතකොට එහෙනම් දැන් පැහැදිලි නේද? ගෘහ විද්‍යුත් පරිපථය, ඒ කියන්නේ ගෙදරකට කොයි විදිහටද මේ විදුලිය එන්නේ කියන එක පුතාලට වැටහීමක් ලැබුණානේ නේද? ඒ කියන්නේ ජල විදුලි, කියන්නේ විදුලි බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය කොයි විදිහටද නිවසට සැපෙන්නේ කියන එක පිළිබඳ අවබෝධයක් පුතාලට මේ කොටසෙන් ලැබෙන්න ඇති නේද? හරි. දැන් අපි බලමු එහෙනම් මේ පිළිබඳ අවබෝධයක් ලැබුණා නම් ඊට පස්සේ බලන්න පුතාලා මෙන්න තියෙනවා නිවසක විදුලි සැපයුම ලබා දී ඇති ආකාරය.
කොහොමද මේ නිවසකට විදුලි සැපයීම? දැන් මේ තියෙන්නේ අර විදිහට මේ විදුලි බලාගාරයේ ඉඳන් එන එක ජාල උපපොළවල් වලදී අඩු කරලා නැවත මේ යන සේවා රැහැන් වලින් යන විදුලිය තමයි මේ තියෙන්නේ. ඒ සේවා රැහැනකින් යන විදුලිය තමයි පුතේ එක ස්ථානයකදී නැවත අපහු මේ අපි මේ ලබා ගන්න. පේනවද පුතාලට මේ නැවත අපි මෙතනින් ලබා ගන්න මේ විදුලිය තමයි. ඒතර ඒක තමයි එතකොට මෙතනින් අපේ නිවසකට එන්නේ. පේනවනේද මේ නිවසකට එන විදුලිය නේද? ඒතර මෙන්න මේ උපකරණ පුතාලා දැකලා ඇති නේද මේ විදුලි මීටරයත් එක්ක මේ උපකරණය මේ වෙන් කරණයයි මෙන්න මේ ටික තියෙනවා මේ සාමාන්‍යයෙන් තියෙන්නේ මේක ගොඩක් එළියේ තියෙන්නේ පුතේ නේද? මොකද විදුලි මීටරේ කියවන්න එනකොට අර මණු කියවන්න එනකොට මේක කියවන්න එළියද ඒක සවි කරලා තියෙන්න ඕනේ. සමහර අහම්බෙන් සමහර ගෙවල් වල මේක ඇතුලේ තියෙන අවස්ථාවලුත් තියෙනවා. නේද? බොහෝ විට මේක තියෙන්නේ එළියේ. මොකද හේතුව මේක පාරිභෝගිකයාට අයිති දෙයක් නෙමෙයි. මේක අයිති වෙන්නේ විදුලි බල මණ්ඩලයට. ඒ නිසා මේක එළියේ සවි කරලා තියන්න ඕනේ. ඒගොල්ලොන් තමයි මේක බලන්නේ නේද? ඒක අපි සීල් කරලා තියෙනවා සමහර අයගේ ඒක මෙහෙම පෙට්ටියක් ඇතුලේ. ඒකේ සීල් එක කඩන්නවත් පාරිභෝගිකයාට අයිතියක් නැහැ. නේද? ඒක කරන්න ඕනේ. එතකොට ඒ අර විදුලි බල මණ්ඩලයේ කෙනෙක් තමයි ඒක ඇවිල්ලා යම්කිසි අවස්ථාවක මොනවා හරි දෙයක් වුණොත් ඒක මේ බලලා ඇරලා ඒ අදාළ දෝෂ මග හරව ගන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා මේ කොටස් ටික මෙතනින් එහාට මේ සම්පූර්ණ කොටස් ටික මේ විදුලි බල මණ්ඩලයට අයිති වෙන්නේ. මෙතනින් එහාට මේ ටික තමයි පුතේ පාරිභෝගිකයාට අයිති වෙන ටික. තේරුණාද? එතකොට එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ මේ වගේ නිවසක විදුලි සැපයුම ලබා දී ඇති ආකාරය කොයි වගේද කියලා නේද? නිවසක කොයි විදිහටද විදුලි සැපයුම ලබලා දීලා තියෙන්නේ කියලා. ඒතර අපිට එහෙනම් මුලින්ම මෙතන එතකොට මේ මොනවද තියෙන්නේ පුතේ? මේ තියෙන බෙදා හැරීමේ රැහැන්. පේනවද පුතාට? එතකොට අර මෙතන තමයි පුතාලට මතකයි නේද? මං කිව්වා අර මේ විදුලි බලාගාරයේ ඉඳන් ඇවිල්ලා අධිකර පරිණාමක වලට ගිහිල්ලා එතනින් ජාල උපපොළවල් වලට ගිහිල්ලා එතනින් ආපහු නැවත නේද මේ විදිහට මේ විදුලි ශක්තිය අඩු කරලා ඉවර වෙලා මේ විදිහට බෙදා හැරීමේ රැහැන් මගින් තමයි පුතේ මේක අරගෙන යන්නේ. ඒ යනකොට තමයි මේ වගේ තැන්වලදී මේ විදිහට අපේ නිවෙස් වලට විදුලිය මේ අපිට අවශ්‍ය සේවා රැහැනකින් ලබා ගන්න පුළුවන්. තේරෙනවද පුතාට? ඒතර මේ බෙදා හැරීමේ රැහැන් මෙතන තියෙනවා. මේ බෙදා හැරීමේ රැහැන් වලින් යන විදුලිය තමයි ඊට පස්සේ අපි ඒ අවශ්‍ය ප්‍රමාණයට අඩු කරලා මේ සේවා රැහැනක් මගින් අපිට ලබා ගන්න. තේරෙනවද පුතාලට? එතකොට මේ විදිහට මේ සේවා රැහැන මගින් ලබා ගත්තම මෙතනින් මේ විදිහට මෙතන තියෙන අධිධාරා පරිපත බිඳිනයක් තියෙනවා. මේ තියෙන විදුලි මීටරය නේද? එතකොට ඒ මගින් මේවා ගොඩක් වෙලාවට මම කිව්වා එළියේ සවි කරලා තියෙන්නේ කියලා. ඒ එළියේ සවි කරලා තියෙන හේතුව තමයි ඒක අයිති වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට, ජාතික විදුලි බල මණ්ඩලයට. එතකොට ජාතික විදුලි බල මණ්ඩලයේ අයට මේක ඇවිල්ලා මේ මනු කියවන්නෙකුට මේක කියවන්න පුළුවන්කම තියෙන්න ඕනේ නේද? එළියේ තියෙන්න ඕනේ. නේද? සමහරවිට හම්බෙන් අයගේ ගෙවල් ඇතුලේ තියෙන්න පුළුවන්. එතකොට ඒක අර අපහසුයක් වෙන නිසා තමයි මේක එළිය සවි කරලා තියෙන්නේ. මේ එතකොට පුතේ මෙන්න මෙතනින් එහාට මේ තියෙන සම්පූර්ණ මේ ටික අයිති වෙන්නේ මේ ජාතික විදුලි බල මණ්ඩලයට. ඒක පාරිභෝගිකයාට අයිති වෙන්නේ නැහැ. පාරිභෝගිකයාට අයිති වෙන්නේ මෙතනින් එහාට තියෙන මේ නිවසේ ඉතිරි කොටස් ටික විතරයි. ඒ නිසා තමයි මේක එළියේ තියලා තියෙන්නේ. ඒක කොයි වෙලේකවත් පාරිභෝගිකයා භාවිතා කරන්නේ නැහැ නේද? ඒක මොනවා හරි දෙයක් වෙලා යම්කිසි දෝෂයක් හරි වුණොත් එහෙම ඒක සකස් කරන්නේ කවුද? ඒක මේක සීල් කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට. මෙහෙම සීල් කරලා ඒ පෙට්ටිය තියලා තියෙන. ඒක අපිට මොනවා හරි දෝෂයක් මගහරව ගන්න ඕනේ නම් අපි ඒක විදුලි බල මණ්ඩලය දැනුවත් කරලා ඒ සේවකයෝ ඇවිල්ලා ඕනේ මේක ආපහු නැවත ඒ දෝෂයන් මගහරවලා ගන්න ඕනේ. එතකොට කොයි වෙලේකවත් ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. අපි ඒක පරිහරණය කරන්න යන්නේ නැහැ. තේරුණාද? අපිටත් පිටතින් කියව ගන්න පුළුවන්. නමුත් ඒක අපි භාවිතා කරන්න යන්නේ නැහැ. ඒක අපි ගලවලා අපි මොනවක්වත් කරන්න යන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මේ කොටස් ටික මේ A B C D මෙතනින් එහාට තියෙන මේ සියලුම මේ කොටස් ටික ඔක්කොම අයිති වෙන්නේ ජාතික විදුලි බල මණ්ඩලයට. මෙතන E වල ඉඳන් මේ තියෙන සියලුම කොටස් ටික අයිති වෙන්නේ පාරිභෝගිකයාට. තේරෙනවද පුතාලට? හරි. දැන් එහෙනම් අපි බලමු මේ ටික නම් කරන්න ඉස්සෙල්ලා මේ කොටස් ටික නම් කරලා අපි බලමු මේ නිවසක විදුලි සැපයුමට අදාළ වෙන මේ කොටස් ටික මොනවද කියලා. ඒතකොට අපි මේ ටික ඉගෙන ගත්තා නම් මේක කොයි විදිහටද මේ සැපයුම වෙන්නේ කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන් නේද පුතේ? හරි. අපි බලමු එහෙනම් මොනවද කියලා. A කියලා කියන්නේ මොකක්ද එතකොට? මොකද්ද එතකොට අපි කිව්වේ A කියන්නේ බෙදා හැරීමේ රැහැන්.
මොනවද පුතේ ඒ කියලා කිව්වේ අපි බෙදා හැරීමේ රැහැන්. බෙදා හැරීමේ රැහැන්. ඒ කියන්නේ බෙදා හැරීමේ රැහැන. ඒතර B කියලා කියන්නේ මොකක්ද පුතේ? B කියන්නේ මේ සේවා රැහැන. අපේ ගෙදරට අපි අරගන්නේ නේද? සේවා රැහැන. අපි මේක වෙන වෙනම පාට දෙකෙන් ලියමු නැත්නම් ඔයගලන්ට එක ගොඩේ හොයාගන්න බැරි වෙනවා නේද? සේවා රැහැන්. බෙදා හැරීමේ රැහැන් ඒ කියන්නේ B කියන්නේ එතකොට සේවා රැහැන. එතකොට D කියලා කියන්නේ මොකද්ද පුතේ? A B මෙයා C කියලා කියන්නේ මොකද්ද? C අදිදාරා පරිපත බිඳිනය කියලා කියනවා නේද? මෙතනින් තමයි ගෙදෙට්ට එන විදුලිය ටික පාලනය කරන්නේ. අපි දැන් මේක එකක් ගැන මේ හැම උපකරණයක් ගැනම ආපහු වෙන වෙනම කතා කරනවා. ඒතර තේරෙනවා පුතාලට මේක මොකද්ද කියන එක නේ. මෙතනින් තමයි පුතේ මේ නිවසට එන විදුලිය පාලනය කරන්නේ මෙතනින්. එතකොට මෙතනින් වැඩිපුර විදුලියක් එහෙම එනවා නම් මෙයා මොකද කරන්නේ? ටක් ගාලා එක නේද? ඉක්මනින්ම මේක ක්‍රියාවිරහිත කරන්න යාට පුළුවන්. ඔෆ් වෙනවට. එතකොට මේ ගෙදරට එන විදුලිය ටික නවතිනවා. එතකොට වෙන හානිය වළක්වනවා. විශාල විදුලියක් ආවොත් නේද මේ සියලුම විද්‍යුත් උපකරණ සියලුම දේවල් වලට හානි වෙන්න පුළුවන්. ඒතර ඒක වළක්වනවා මෙතනින්. තේරෙනවද? ඒතර මේකට අපි කියන්නේ මොකක් කියලාද පුතේ? අදිදාරා පරිපත බිඳිනය කියලා කියනවා නේද? එහෙනම් අපි ඒක ලියමු මොකක්ද? අදිදාරා පරිපත බිඳිනය. එහෙම නැත්නම් සේවා විලායකය කියලා කියනවා. අදිදාරා පරිපත බිඳිනය. එහෙම නැත්නම් අපි කියනවා මොකක් කියලාද? සේවා විලායකය. සේවා විලායකය. අදිදාරා පරිපත බිඳිනය. එහෙම නැත්නම් සේවා විලායකය. එතකොට මේ තියෙන්නේ මොකද්ද පුතේ? මෙතන තියෙන විදුලි මීටරය. අර කියවන්න පුළුවන් මේකේ විදුලි මීටරය. ඔයගොල්ලෝ මේක හොඳට නිරීක්ෂණය කරොත් පේනවා මේකේ නේද විදුලි මේ පරිභෝජනය කරන ආකාරය අනුව මෙහෙම රවුමට මේ කරකැවෙනවා නේද? ඒ කරකැවෙනකොට තමයි අර මීටරය වෙනස් වෙන්නේ නේ. එහෙනම් මොකද D කියලා කියන්නේ මොකක්ද? විදුලි මීටරය. විදුලි මීටරය. හරි. මොකද පුතේ එතකොට E කියලා කියන්නේ වෙන්කරණය කියලා කියනවා අපි ඒක. මේන් ස්විච් එක කියලා කියන්නේ පුතාලා අහලා ඇති නේද? ගෙදරදී භාවිතා කරන වචන වලින් මේන් ස්විච් එක කියලා නේද? ඒ කියන්නේ අපි කියන්නේ වෙන්කරණය. නේද? ඒකට අපි කියනවා මොකක් කියලාද පුතේ? වෙන්කරණය. මේන් ස්විච් එක. ප්‍රධාන විලායකය. නේද? වෙන්කරණය කියලා කියනවා. E කියලා කියන්නේ. F කියලා කියන්නේ මොකද්ද පුතේ? ට්‍රිප් ස්විච් කියලා ඔයගොල්ලෝ අහලා තියෙනව නේද? පැන්නුම් ස්විචය. ශේෂධාරා පරිපත බිඳිනය කියලාත් කියනවා ඒකට. තේරෙනවද? ශේෂධාරා පරිපත බිඳිනය එහෙම නැත්නම් පැන්නුම් ස්විචය කියලා කියනවා. එතකොට එහෙනම් F කියලා කියන්නේ අර ඔයගොල්ලෝ ගෙදරට විදුලිය එනකොට සමහර වෙලාවකදී එකවර ඕෆ් වෙන්නේ. ශබ්දෙකුත් එක්ක ටක් ගාලා ඕෆ් වෙන්නේ. අන්නේ පැන්නුම් ස්විචය. පැන්නුම් ස්විචය තමයි එකපාරටම ඕෆ් වෙන. ඒතර අර ගෙදරට වෙන්න පුළුවන් හානිය වළකිනවා. මෙතනදී ඒක උනේ නැත්තම් අතෙන්දි ටක් ගාලා ඒක පනිනවා නේද? පැනලා ඒක පරිපතය මේ ක්‍රියා විරහිත කරනවා. පරිපතේ විවෘත කරනවා. හරි එහෙනම් අපිට ලියන්න පුළුවන් F කියලා කියන්නේ මොකක්ද? ශේෂ ධාරා පරිපත බිඳිනය. ශේෂ ධාරා පරිපත බිඳිනය. එහෙම නැත්නම් අපි කියනවා මොකක්ද? පැන්නුම් ස්විචය. පැන්නුම් ස්විචය. ශේෂධාරා පරිපත බිඳිනය එහෙම නැත්නම් පැන්නුම් ස්විචය කියලා කියනවා නේද? හරි. එතනින් කොහෙටද පුතේ යන්නේ? මෙන්න යනවා මෙතෙන්ට මේ. මෙතනින් මේකෙන් මෙතෙන්ට ගිහිල්ලා එතනින් විදුලියෙන් මෙතෙන්ට ගිහිල්ලා ආපහු එතනින් මෙතෙන්ට යනවා. මේ මොකද්ද? මේකේ මෙහිම ගොඩාක් තියෙනවා මේ. මේක මේ ගොඩක් තියෙනවා. මේ සේවා විලායකයේ එහෙම නැත්නම් මේකට කියනවා සිඟිති පරිපත බිඳිනය කියලා. ඒ කියන්නේ මෙතනින් සම්පූර්ණ තනි පරිපතයක් විදිහට ආපු මේක මෙතෙන්දි මොකද වෙන්නේ පුතේ? මේ එක එක ඒවාට බෙදලා දෙනවා. මේ පේනවද? නිවසේ තියෙන වෙන වෙන විදුලි පරිපත වලට බෙදෙනවා. මේ පහන් පරිපත වලට, කෙවෙනි පරිපත වලට එහෙම බෙදලා යවනවා.
තේරුණාද? එහෙනම් මේකට අපි කියන මොකක් කියලාද පුතේ? සිඟිති පරිපත බිඳිනය කියලා කියනවා. තේරුණාද? මොකද්ද අපි මේකට කියන්නේ? සිඟිති පරිපත බිඳිනය. එහෙම නැත්නම් සේවා විලායකය කියලා කියනවා. නැත්නම් විලායකය සිඟිති පරිපත බිඳිනය. හරි අපි ලියමු එහෙනම් මේක මොකක්ද? G කියලා කියන්නේ සිඟිති. ඒ සිඟිති කියලා කියන්නේ පරිපත බිඳින කියන්නේ මේ වගේ අර මේක කොටස් වලට බෙදෙනවනේ පුතේ පොඩි කොටස් වලට නැවත බෙදෙනවා. ඒකයි ඒ. සිඟිති පරිපත බිඳිනය. පරිපත වලට වෙන් කරනවා. ඒකයි සිඟිති පරිපත බිඳිනය. එහෙම නැත්නම් විලායකය. සමහර ඒවායේ මේක වෙර විලායක විදිහට තියෙනවා. මම දැන් කියලා දෙන්නම් මොකද්ද මේ විලායකය කියන්නේ කියලා නේද? ඉස්සරහට අපි දැන් මේව ගැන වෙන වෙනම කතා කරනවානේ. එතකොට පුතාලට බලන්න පුළුවන් මොකක්ද මේ විලායකය කියන්නේ කියලා. ඒතකොට සිඟිති පරිපත බිඳිනය. ඊට පස්සේ එතනින් යනවා මේ මොනවද පුතේ? මෙතනින් දැන් පරිපත වලට වෙන් වෙනවා මේක. නේද? මේ තියෙන්නේ මෙතනින් මේ එන්නේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ ස්විචයක්. ස්විචයක්. මේකෙන් තමයි මේ පහන් පරිපතය දැල් වෙන්නේ. පේනවද පුතාලට? මේ විදුලි බල්බය දැල් වෙනවා එතනින්. නේද? ස්විචය එතන තියෙන්නේ. මොකද්ද තියෙන්නේ පුතේ? ස්විචය. එහෙනම් අපිට ලියන්න පුළුවන් H කියලා කියන්නේ මොකක්ද? ස්විචය. H කියලා කියන්නේ මොකක්ද? ස්විචය. ස්විචය. එතකොට I කියලා කියන්නේ මොකක්ද? මොකද්ද I කියලා කියන්නේ? කියන්න බලන්න. කොහා මේ තියෙන්නේ? මේ තියෙන ප්ලග් එකක් ගහන්න පුළුවන්. නේද? කෙවෙනි පරිපතවල තියෙන කෙවෙනි පරිපත නේද? කෙවෙනියක් ගහන්නේ. එතකොට මේ කෙවෙනිය මේ සම්බන්ධ කරන මේ වගේ කෙවෙනි පිටුවාන කියලා කියනවා අපි. මොකද්ද කියන්නේ පුතේ? කෙවෙනි පිටුවාන කියලා කියනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් I කියලා කියන්නේ මොකක්ද? කෙවෙනි පිටුවාන. කෙවෙනි පිටුවාන. හරි. කෙවෙනි පිටුවාන නේද? ඊට පස්සේ J කියලා කියන්නේ මොකක්ද? කෙවෙනි පිටුවාන. හරි. J කියලා කියන්නේ මොකද්ද පුතේ? මෙන්න තියෙනවා මේ භූගත රැහැන. දැන් මේ වගේ සමහර වෙලාවට මේ සමහර විද්‍යුත් උපකරණ භාවිතා කරනකොට පුතේ ඔය විදුලි කාන්දු වීම මේ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ඒක අර ඒ හානිය වළක්වන්න මේ විදිහට මේ කම්බියක් මෙහෙම භූගත කරලා තියෙනවා. භූගත කම්බියක්. තේරුණාද? එතකොට ඒ වගේ අවස්ථාවකදී එහෙම භූගත කරලා තියෙන්න පුළුවන් නේ. එතකොට මොකක්ද අපි කියන්නේ? එහෙනම් මේ J කියලා කියන්නේ මොකක්ද? භූගත සන්නායකය. අපි කිව්වනේ නේද? මං කිව්වේ අර රැහන් තුනක් තියෙනකොට මේක රැහනක් තමයි භූගත කරන්නේ. ඒ රැහන අපි කියනවා මොකක් කියලාද? භූගත රැහන. නැත්නම් භූගත සන්නායකය කියලා කියන භූගත රැහන. එහෙම නැත්නම් භූගත සන්නායකය. භූගත සන්නායකය. භූගත සන්නායකය. දැන් මේ K කියලා කියන්නේ මොකක්ද? කොබන් K උඩ තියෙන. මොකද්ද පුතේ? K කියලා කියන්නේ විදුලි පහන. නේද? විදුලි පහන එහෙම නැත්නම් විදුලි බල්බය නේද? විදුලි පහන එහෙම නැත්නම් විදුලි බල්බය අපිට ලියන්න පුළුවන්. එහෙනම් K අපි ලියමු. K අපිට ලියන්න පුළුවන් මොකක්ද? විදුලි පහන. හරි. දැන් එහෙනම් ඔන්න කොටස් ටික පුතාලා ඉගෙන ගත්තා නේද ඔක්කොම? ඔන්න ඔය ටික නම් කරන්න ඔයගලන්ට පුළුවන් වෙන්න ඕනේ. නිවසක විදුලි සැපයුම ලබලා දීලා තියෙන්නේ කොහොමද කියන එක. ඔන්න මේ තියෙන බෙදා හැරීමේ රැහන් වලට එනකම් මම කියලා දුන්නා ඉස්සෙල්ලා. හරි. ඔන්න දැන් බෙදා හැරීමේ රැහන් වලින් විදුලිය ගමන් කරනකොට එතනින් මේ සේවා රැහන මගින් ඔන්න නිවසට එනවා. මේ තියෙන සේවා රැහන වෙන් වෙලා මේ සේවා රැහන මගින් නිවසට එනවා. සේවා රැහන මගින් නිවසට එන විදුලිය මෙතෙන්දින් එනවා මොකටද පුතේ? අදිධාරා පරිපත බිඳිනයට නේද? අදිධාරා පරිපත බිඳිනයට එනවා මෙතනින්. ඒක නිසා අපි කියනවා සේවා විලායකය කියලා කියනවා. එතනින් මොකද වෙන්නේ? මේ නිවසට එන අර මං කියන්නේ ඉතා විශාල විද්‍යුත් ධාරාවක් වගේ එනකොට මේක මොකද වෙන්නේ? මෙතෙන්දි මොකද වෙන්නේ පුතේ? මේක එවන එක වළක්වනවා. පරිපතේ විවෘත කරලා මොකද කරන්නේ? මේක එවන එක වළක්වනවා නේද? එතකොට තමයි මුළු ගෙදරටම මේක විදුලිය එන්නේ නෑ. එතකොට මේ වගේ අවස්ථාවල් වලදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අදිධාරා පරිපත බිඳින.
ඊට පස්සේ එතනින් ඒක ගමන් කරන විදුලි මීටරය, ඒ විදුලි මීටරය මගින් තමයි සම්පූර්ණ අපි භාවිතා කරන විදුලිය ප්‍රමාණය ගණනය කිරීම කරනු ලබන්නේ. යුනිට් ගාන කොච්චරයිද කියලා විදුලි ඒකක ගාන හොයාගන්නේ මේ විදුලි මීටරය මගේ. ඒතර D කියන්නේ විදුලි මීටරය. ඒතර E කියලා කියන්නේ මොකක්ද? වෙන්කරණය. මේ තියෙන වෙන්කරණය. නේද? එතෙන්දි මොකද කරන්නේ? අර දැන් අපි හිතමු ඔය ගෙදරක මොනවා හරි දෙයක් කරනකොට අපිට කරන්ට් එක ඕෆ් කරලා කරන්න ඕන නම් අපිට පුළුවන් මේ වෙන්කරණය සම්පූර්ණයෙන්ම ඕෆ් කරාම පරිපතේ විවෘත වෙනවා. එතකොට මේකේ විදුලිය ගමන් කරන්නේ නැහැ. එතකොට අපිට පුළුවන් අපේ අවශ්‍ය කාර්යය කරගන්න නේද? එතකොට ඒක වෙන්කරණය. ඊට පස්සේ මේ තියෙන ශේෂ ධාරා පරිපත බිඳිනය එහෙම නැත්නම් පැන්නුම් ස්විච් එක ට්‍රිප් ස්විච් එක කියලා අපි කියන්නේ මේක. එතකොට මෙතෙන්දී මේ ට්‍රිප් ස්විච් එකකිනුත් පුළුවන් පුතේ අපිට මේ විදිහට මේ වෙන් කරගන්න, ඒ කියන්නේ මේ පරිපතය විවෘත කරගන්න පුළුවන් නේද? ඒ කියන්නේ එතකොට අපිට විදුලි සැපයුම නිවසේ නතර කරගන්න පුළුවන් පැන්නුම් ස්විච් එක මගිනුත් නේද? නමුත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මේ වෙන්කරණය මගින් තමයි ඒක මේ කියන්නේ මේ පරිපතේ විවෘත කරන්නේ නේද? එතකොට මෙතෙන්දි ට්‍රිප් ස්විච් එක ගොඩක් වෙලාවට අපිට තියෙන්නේ අර හදිසි අවස්ථාවකදී විදුලිය කාන්දු වීමක් හෝ ඒ වගේ දෙයක් වුණොත් එහෙම පරිපතේ විසන්ධි වෙන්න තමයි මෙතන මේ ට්‍රිප් ස්විච් එක තියලා තියෙන්නේ. පැන්නුම් ස්විච් එක කියලා කියනවා. තේරුණාද පුතාලට? ඒක ඉතින් ඉබේ ඕෆ් වෙනවා ඒක. මම මේක දැන් ගැන මේක කතා කරනකොට මම කියන්නම් මේක අපිට ක්‍රියාත්මක බව එහෙම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කොහොමද ඒකට සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක මම පුතාලට කියලා දෙනවා. ඔන්න එහෙනම් එතෙන්ට මතකයිනේ නේද? ඒතර එතනින් කරන්ට් එක අපි යනවා අපි කිව්වා සිඟිති පරිපත බිඳිනයට යනවා කියලා. ඒ කියන්නේ මේ සම්පූර්ණ පරිපතේ මේ කොටස් වලට බෙදෙනවා. කුඩා කොටස් වලට බෙදෙන හින්දා තමයි අපි කියන්නේ සිඟිති පරිපත බිඳිනේ. මෙතනින් එතකොට ඒ එක එක තැන්වල දැන් සමහරවිට මේ තියෙන කොටසෙන් තියෙන්නේ මේ කුස්සියට විතරයි මේ ටික තියෙන්නේ. ඔක්කොම ටික. මේ ඊළඟ කොටසෙන් තියෙන්නේ මේ කාමර කීපයකට. ඊළඟ කොටසෙන් තියෙන්නේ ඉස්සරහා කීප. ඒ වගේ අර කොටස් වලට බෙදෙනවා පුතේ. එතකොට එක කොටසක ප්‍රශ්නයක් වුණොත් මුළු ගෙදරම එතකොට විදුලිය විසන්ධි වෙන්නේ නැහැ. නේද? එතකොට මොකද වෙන්නේ? ඒ යම් කිසි කොටසක ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒ කොටසට අදාළ මේ ටිකේ විතරයි පරිපතේ විතරයි මේ කියන්නේ විවෘත වෙන්නේ. එතකොට ඒක විතරයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. එතකොට නිවසේ අනිත් විදුලිය ඔක්කොම ක්‍රියාත්මක වෙනවා නේද? ඉතින් ඒ වගේ මේක සිඟිති පරිපත බිඳිනය. එතකොට මේ තියෙන්නේ මෙතන තියෙනවා පුතේ එතකොට ස්විච් එක තියෙන්නේ. මේ ස්විච් එක මගින් තමයි එතකොට මේ විදුලි පහන් දල්වන්න අපහු මේක ඕෆ් කරන්න ඒව කරන්න පුළුවන් මේ ස්විච් එක මගින්. මේ තියෙන කෙවෙනි පිටුවාන. එතනින් තමයි අපි මෙතනින් මේක ප්ලග් එකක් ගහන්න අපි කෙවෙනිය නේද? ඒ කෙවෙනි පිටුවාන තමයි මෙතන සවි කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන විදුලි පහන. එතකොට නොවා තමයි ওই විදිහට නිවසක විදුලි සැපයුම ලබා දීලා තියෙන ආකාරය තමයි පුතේ මෙතන මේ දල වශයෙන් පුතාලට හැඳින්වීමක් කරලා තියෙන්නේ. පැහැදිලිද? මේ කොටස් නම් කරන්න පුතාලට පුළුවන් වෙන්න ඕනේ. මේ කොටස් අඳුනා ගන්න පුතාලට පුළුවන් වෙන්න ඕනේ. මේ වගේ සම්පූර්ණ එකක් දීලා පුතාලාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙම වුණොත් ඒකත් පුළුවන් වෙන්න ඕනේ. වෙන වෙනම මේ කොටස් පිළිබඳව අපි ඉගෙන ගන්නවා. එතකොට පුතාලට ඒ පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට එහෙනම් ඔන්න මතක තියාගන්න කොටස් ටික නම් කරන්න හොඳටම කොයි එකද කියලා ඒක පටලව ගන්නේ නැතුව නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. අපි දැන් බලමු පුතේ එහෙනම් ඔයගලන්ට දැන් මේක නම් කරන්න පුළුවන් ගෘහ විද්‍යුත් පරිපතය නේද? කොයි ආකාරයේද කියන එක. එතකොට එහෙනම් අපි බලමු මේ එක කොටස් ගැන වෙන වෙනම කතා කරන්න ඉස්සරහට. හරි පුතාලා දැන් ඔයගලන්ට එතකොට මේතර පැහැදිලි නේද? ඔයගලන්ට මෙතෙන්දී මේ කොටස් ඔක්කොම නම් කරන්න පුළුවන් කියන එක ඒ කොටස් අඳුන ගන්න පුළුවන් කියන එක පුතාලට පේනව නේද? හරි. දැන් එහෙනම් අපි බලමු ඊළඟට ඔන්න මෙතන තියෙනවා නිවසට මෙම විදුලිය සපයනු ලබන්නේ සජීවී සහ උදාසීන රැහැන් ලෙසින් හැඳින්වෙන රැහැන් දෙකක් සහිත සේවා රැහැනක් මගිනි. තේරෙනවද පුතාලට? මෙතන රැහැන් දෙකකින් තමයි පුතේ මේ විදුලිය එන්නේ. පේනව නේද මේ? රැහැන් දෙකකින් එනවා විදුලිය. පේනව නේද? ඉස්සෙල්ලකෙත් ඔයගොල්ලෝ දකින්න නැති නේද මේ බලන්න? නේද මේ මෙතනින් මේ රැහැන් දෙකක් යනවා. පේනවද පුතාලට මේ? මෙහිම රැහැන් දෙකක් තියෙනවා මේ. හැම තැනම යන්නේ රැහැන් දෙකක් මගින් නේද? ඒ පරිපතයක් සම්පූර්ණ වෙන්න නම් මෙහෙම විදුලිය එන්න ඕනේ ආපහු යන්න ඕනේ නේද? ඒකයි රැහැන් දෙකක් තියෙන. දැන් මොකද්ද මේ තියෙන්නේ? සජීවී රැහැනයි උදාසීන රැහැනයි කියලා දෙකක් තියෙනවලු. මොකද්ද? සජීවී සහ උදාසීන රැහැන කියලා රැහැන් දෙකක් තියෙනවලු. නේද? රැහැන් ලෙසින් හැඳින්වෙන රැහැන් දෙකක් සහිත සේම තියෙන්නේ
මෙහෙම තියෙන්නේ. පේනව නේද පුතාලට? ඔන්න ඔය විදිහට සජීවී රැහැනයි උදාසීන රැහැනයි කියලා රැහැන් දෙකක් මගින් තමයි මේක අරගෙන යන්නේ නේද? එතකොට සේවා රැහැනක් මගින් මෙම රැහැන් දෙක හරහා ලැබෙන විද්‍යුත් ධාරාව නිවෙස තුල ඇති පරිපතයක් හරහා අවශ්‍ය උපකරණ වලට සැපයනවා. මම දැන් කිව්වනේ ඉස්සර මේ විදිහට එන එක තමයි මොකද වෙන්නේ පුතේ? මෙතෙන්ට එනකන් ඇවිල්ලා සිඟිති පරිපත බින්දිනේ ඉඳන් මොකද වෙන්නේ? අවශ්‍ය තැන්වලට සපයනවා පරිපතවලට. ඒ අවශ්‍ය තැන්වලට සපයවම එතනින් ඒ අදාළ උපකරණ වලට මේ විදුලිය සපයනවා. තේරුණාද? මේ සේවා රැහැන් දෙක මගින් ඇවිල්ලා තමයි මෙතෙන්ට එන්නේ. නේද? එතනින් ඇවිල්ලා තමයි ඊට පස්සේ මේ විදිහට මේ අවශ්‍ය තැන්වලට ඒ අවශ්‍ය පරිපතවලට මේක ගමන් කරන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. එතකොට පුතේ මේ විදිහට දැන් මේ විදිහට එන මේ විදුලි ධාරාව දැන් අපිට ඉස්සර නම් කරා වගේ මේ කොටස් ටික අපව නම් කරන්න පුළුවන් නේද? එතකොට කොහෙන්ද දැන් මෙතන එන්නේ? මේ මොකද්ද මේ රැහැන මොකද්ද පුතේ? මෙතන ඉන්නේ මොකද්ද? අර ඕගොල්ලෝ දන්නවා මෙතන සේවා රැහැන නේද? සේවා රැහැනනේ ගෙදෙට්ට එන්නේ. විදුලිය මෙතන මේ සේවා රැහැන ඇතුලේ තමයි මේ රැහැන් දෙක තියෙන්නේ. මේ තනි රැහැනක් විදිහට එන්නේ. මේක ඇතුලේ තමයි මේක තියෙන්නේ නේද? එතකොට එහෙනම් මේකට අපි කියන මොකක් කියලාද පුතේ? සේවා රැහැන් කියලා නේද? මොකද්ද මේ තියෙන්නේ? සේවා රැහැන්. හරි. ඔන්න සේවා රැහැන් වලින් තමයි මෙතෙන්ට එන්නේ. මේක මොකද්ද එතකොට? මේ උපකරණයේ අධිධාරා පරිපත බිඳිනය. මොකද්ද මේ තියෙන්නේ? අධිධාරා පරිපත බිඳිනය. අධිධාරා පරිපත බිඳිනය තමයි මේ තියෙන්නේ. එතකොට මේ අධිධාරා පරිපත බිඳිනය මගින් තමයි මං කිව්වා මේ නිවසට එන විදුලිය පාලනය කරන්නේ මේකෙන් නේද? මේ තියෙන අධිධාරා පරිපත බිඳිනය. එතකොට මේ මොකද්ද මේ තියෙන්නේ පුතේ? මෙතන මේ ලොකුවට දාලා තියෙන මොකද්ද? විදුලි මීටරය. මේ තමයි මොකද්ද? විදුලි මීටරය. මං කිව්වේ මෙතනින් කියව ගන්න පුළුවන් මේ කොහොමද කියලා නේද? මෙතන මේක කරකැවෙනවා. මේ කරකැවෙනකොට ඒ කරකැවෙන ඒ විදුලි ප්‍රමාණයන් මේකේ ඔක්කොම සටහන් වෙනවා. මේ සටහන් වෙන ප්‍රමාණය අනුව අපිට කියව ගන්න පුළුවන් නේද? එතකොට මේ සම්පූර්ණ කොටස තියෙන්නේ කොහෙද පුතේ? නිවසෙන් පිටත. එතකොට මේක අයිති වෙන්නේ කොහෙටද? විදුලි බල මණ්ඩලයට නේද? මේ ටික ඔක්කොම තියෙන්නේ කොහෙද? නිවසෙන් පිටත තිබිය යුතුමයි. නේද? හම්බෙන් සමහර වෙලාවට 100 ගාණක් විතර ඉන්නවා ගෙවල් වල මේක ඇතුලේ තියෙන අය. නමුත් එහෙම තියෙන්න බෑ. දලුතෙන් හදනකොට නම් නිවෙස්වල මේක නිවෙසෙන් පිටතම තමයි තියෙන්නේ නේද? නිවසෙන් පිටත තිබිය යුතුය. තේරෙනවද? නිවසෙන් පිටත තියෙන්න ඕනේ මෙතනින් මේ තියෙන මෙහා තියෙන කොටස් ටික ඔක්කොම නේද? එතකොට මේක විදුලි බල මණ්ඩලයට අයත් දීපලක් තමයි මේක. විදුලි බල මණ්ඩලයට අයත් දීපලක් තමයි මෙතන තියෙන්නේ. පේනව නේද පුතාලට? නේද? සේවා රැහැන් වලින් එනවා අධිධාරා පරිපත බිඳිනෙන් එනවා. මේවා මේ රැහැන් දෙකක් යනවා. සජීවී රැහැනයි උදාසීන රැහැනයි මෙහෙම දිගටම ගමන් කරනවා. නේද? ගමන් කළා මෙතන ඔන්න විදුලි මීටරය තියෙනවා. විදුලි මීටරයෙන් තමයි මේ රැහැන් දෙක ඊට පස්සේ ගමන් කරනවා මෙතෙන්ට. මේ මොකද්ද පුතේ? මේ පාරිභෝගික ඒකකය. මෙතනින් එහාට මේ කොටස අයිති වෙන්නේ පාරිභෝගිකයට නේද? ඒතකොට මේක අපි කියනවා මොකක් කියලාද? පාරිභෝගික ඒකකය. මම ඒක වෙන පාටකින් දාන්නම්කෝ. එතකොට පුතාලට අඳුර ගන්න පුළුවන් නේ. හරි. මෙතන මම ලියනවා මේ මොකක්ද? පාරිභෝගික ඒකකය. පාරිභෝගික ඒකකය තමයි මේ තියෙන්නේ. ඉතින් මේකේ මේ මොකද්ද තියෙන්නේ පුතේ? මේකට අපි කියනවා වෙන්කරණය. මේ තියෙන මොකද්ද පුතේ? වෙන්කරණය. නේද? මේන් ස්විච් එක වෙන්කරණය. හරි නේද? මේ තියෙන වෙන්කරණය. ඉතින් මේක මේන් ස්විච් එක කියලා කියනවා. මේ තියෙන ශේෂ ධාරා පරිපත බිඳිනය.
නේද? අර වෙන වෙනම අර මේ වෙන් කරන ශේෂ ධාරා. ඒක තමයි මේ තියෙන සිඟිති පරිපත බිඳින එක වෙන වෙනම තියෙනවා. පේනවද පුතාලට? මෙතන තියෙනවා ශේෂ ධාරා පරිපත බිඳිනය. ශේෂ ධාරා පරිපත බිඳිනය. ශේෂ ධාරා පරිපත බිඳිනය. මේකට අපි කියන මොකක් කියලාද පුතේ? සිඟිති පරිපත බිඳිනය. දැන් ඉස්සලා අපි ලකුණු කරට එකට වඩා මේක දැන් වෙනස්නේ පුතේ ගොඩක් වෙලාවට. ඒතර ඒ වගේ අර දැන් අඳුනගත්තම කොටස් ටික අපි ඉස්සෙල්ලා එකේ අඳුනගත්තනේ. අඳුනගත්තම දැන් මේකෙන් මේකට කොහෙටද විදුලිය යන්නේ? එතනින් කොහෙටද විදුලිය යන්නේ කියන එක පුතාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර මේ දෙන්න රූප සටහන අනුව පුතාලට මේ විදිහට නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද පුතාලට? හරි. මේ තියෙන එතකොට ශේෂ ධාරා පරිපත බිඳිනේ. එතනින් එතකොට සිඟිති පරිපත බිඳිනේ හරහා මෙතනින් ඔක්කොම ටික මේ එන විදුලිය මෙතනින් ගමන් කරනවා නේද? එතකොට මෙතනින් ආපහු කොහෙටද මේ යන්නේ? විදුලි ඒකකවලට ගමන් කරනවා. අවශ්‍ය විදුලි ඒකකවලට තමයි විදුලිය ගමන් කරන්නේ. පැහැදිලි නේද පුතාලට? එතකොට පුතේ මෙතෙන්දී සිඟිති පරිපත බිඳිනේන අවශ්‍ය පරිපතවලට මේක වෙන් කරාට පස්සේ නේද? මෙතනින් මේ ඔක්කොම පරිපතවලට විදුලිය ගමන් කරනවා නේද? එතකොට මෙතනින් අපිට කියන්න පුළුවන් මේ ඔක්කොම යන්නේ කොහෙටද? මේ අදාළ පරිපත සඳහා තමයි පරිපත සඳහා ගමන් කරනවා නේද? පරිපත සඳහා විදුලිය බෙදලා හරිනවා. දැන් පේනව නේද? එතකොට මේ විදිහට රැහැන් දෙකක් මගින් තමයි මේ විදුලිය සම්පූර්ණයෙන්ම ගමන්. මේ රැහැන් දෙක මොනවද පුතේ? අපි කිව්වා සජීවී රැහැන සහ උදාසීන රැහැන කියලා. නේද? ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි කියලා අපි කියන්නේ නේද? එතකොට මේ සජීවී රැහැන කියලා මේ හඳුන්වන්නේ මෙතන තියෙන්නේ මේ රතු පාට නේද? ඒක රතු හෝ දුඹුරු වර්ණයෙන් තමයි පුතේ මේක තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට දැන් මේ දුඹුරු වර්ණයෙන් තියෙනවා නේද? එහෙම නැත්නම් රතු වර්ණයෙන්ුත් මේක තියෙන්න පුළුවන්. තේරුණාද? එතකොට මේ සජීවී රැහැන තමයි එතකොට ඒ වර්ණයෙන් තියෙන රතු හෝ දුඹුරු වර්ණයෙන්. මේ තියෙන්නේ නිල් හෝ ගොඩක් වෙලාවට කළු වර්ණය. නිල් හෝ කළු වර්ණයෙන් තියෙන්නේ මොකක්ද? උදාසීන රැහැන. තේරුණාද පුතාලට? සජීවී රැහැන තමයි මේ රතු හෝ දුඹුරු වර්ණයෙන් දක්වන්නේ. උදාසීන රැහැන තමයි නිල් හෝ කළු වර්ණයෙන් දක්වන්නේ. තේරුණාද පුතාලට? එතකොට එහෙනම් ඔන්න දැන් මේ විදිහට නිවෙස තුල තියෙන මේ ටික තියෙන නිවෙසෙන් පිටත. එතකොට ඒක අයිති වෙන්නේ විදුලි බල මණ්ඩලයට. මේක තියෙන නිවස ඇතුළත නේද? මේක තියෙන්නේ කොහෙද පුතේ? නිවස ඇතුළත. නිවස ඇතුළත තමයි මේක තියෙන්නේ. හරි? නිවස ඇතුළත. මේක එතකොට පාරිභෝගික ඒකකය නේද? මේක පාරිභෝගික ඒකකය. නිවස ඇතුළත තමයි මේක තියෙන්නේ. හරි. මේ ටික තියෙන නිවසෙන් පිටත තිබිය යුතුයි විදුලි බල මණ්ඩලයට අයත්. මේක එතකොට නිවස ඇතුළත මේක පාරිභෝගිකයාට අයත්. පාරිභෝගිකයාට අයත් වෙන්නේ. හරි නේද පුතේ? නිවසෙන් පිටත තිබිය යුතුයි විදුලි බල මණ්ඩලයට අයත්. මේ තියෙන නිවස ඇතුළත පාරිභෝගිකයාට අයත්ය. මෙතන ලියමු නිවස ඇතුළත තිබිය යුතුය. නේද? මෙතනත් අපි ලියුවා නිවසෙන් පිටත තිබිය යුතුය. එහෙනම් මෙතන නිවස ඇතුළත තිබිය යුතුය. හරි. පාරිභෝගිකයාට අයත්. දැන් පැහැදිලි නේද? ඒතර මේ විදිහට ඕනම තැනක තියෙන දෙයක් පුතාලට මේ උපකරණ ටික හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිව පේනව නේද පුතාලට මේ උපකරණ නේද? ඒතර උපකරණය දැක්කම මේක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ පුතාලට. මම දැන් ඉස්සරහට මේ හැබැයි වෙන වෙනම මේ හැම එකක් ගැනම කතා කරනවා පුතේ. එතකොට පුතාලට ඒක තවත් පැහැදිලි වෙයි. දැනට පුතාලට මේක අර එකටම සම්පූර්ණ මේ ගෘහ විද්‍යුත් පරිපතයම දුන්නොත් මේ විදිහට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලි නේද? හැම රැහැනක්ම මේ හැම එකක්ම පුතාලට නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතන පුතේ මෙන්න මේක දැන් සම්පූර්ණ මෙහෙම දැන් මේ තියෙන මේ අලුත් විදිහට තියෙන නිවසක තියෙන එක සැකස්මක්.
ඉස්සර කාලේ නිවෙස්වල මේවා වෙන් වෙන්ම තිබුණේ. මේ ශේෂධාරා පරිපත බින්දින කොටස වෙනම තිබුණේ. මේ සිඟිති පරිපත බින්දින ඒ ටික වෙනම. ඒ කියන්නේ ඒවා සේවා විලා ඒ කියන්නේ ඒවා විලායක විදිහට වෙන වෙනම සවිතින. දැන් තියෙනවා මේ සම්පූර්ණ ඇටවුමම පාරිභෝගික ඒකකයම මේ විදිහට හදලා තියෙනවා එක සැකැස්මකට. තේරෙනවද පුතාට? මේක එක සැකැස්මකට හරි පිළිවෙලට තියෙනවා එතකොට. දැන් ඒ නිසා මේක හරි निराවුල්ව ඒක අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඉස්සර ඒවා තිබුණේ වෙන වෙනම. ඒතර පුතාලට ඒක මේ සම්පූර්ණ පාරිභෝගික ඒකකය ගැන හදාරනකොට ඒ කොටස් ටික වෙන වෙනම ඕනේ. එතකොට කතා කරන්න. එතකොට මේවා අපිට මෙහෙම වෙන් කරලා අරගෙන නේද වෙනම විලායක විදිහට ඒවා මේ තිබුණේ. නමුත් දැන් ඒ ටික ඔක්කොම මෙහෙම එකට සම්බන්ධ කරලා තමයි තියෙන්නේ මේකත් එක්කම. පැහැදිලි නේද? ඒතර මේ තියෙන්නේ නවීන මේ නවීන ආකාරයට හදපු සැකස්මක් තමයි මෙතන පුතාලට බලා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔන්න එහෙනම් මේ විදිහට සැකස්මක් තිබුණොත් මේ පිළිබඳ අවබෝධ කරගන්න, මේ පිළිබඳව හඳුනා ගන්න, නම් කරන්න පුතාලට දැන් හැකියාව තියෙන්න ඕනේ. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟට ඔන්න තියෙනවා ගෘහ විද්‍යුත් පරිපතයක සැකසුම කොහොමද කියලා. දැන් අපි මෙතන කතා කරේ පුතේ මේ අපි දැන් කොයි විදිහටද මේ විදුලිය ගමන් කරන්න කියන එකනේ මේ අවශ්‍ය තැන්වලට නේද? නමුත් අපි මෙතෙන්දී විදුලි කාර්මිකයෙකුට මේ පරිපත සැකස්ම හදන්න කියලා දුන්නොත් එයා මෙහෙම නෙමෙයි මේ පරිපත සැකස්ම අඳින්නේ. තේරුණාද? එතකොට මෙහෙම අඳින්නත් බෑ යාට මේ පරිපත සැකස්ම. එයා මේ සැකස්ම අඳින්න ඕනේ මෙන්න මේ වගේ මේ පරිපත සටහනකින් ඕනේ අඳින්න. දැන් පුතාලත් ওই පරිපත සටහන් වලින් අඳිනවනේ. නේද? ඒ වගේ පරිපත සටහනක් තමයි මෙතන තියෙන්නේ. මතකයිනේ දැන් පුතාලට මතකද ඕගොල්ලන්ට දැන් සාමාන්‍ය පරිපතයක් අඳින්න දුන්නාම ඔගොල්ලෝ සංකේත වලින් අඳින්නේ පරිපත සටහන මතකයි නේද? දැන් අපි කිව්වොත් එහෙම මෙතන ඔන්න පරිපතයක් තියෙනවා. මේ පරිපතේ මෙතන බල්බයක් තියෙනවා නේද? අපි දැන් නිකන් ඇන්දොත් නේද? මෙතන තියෙනවා බල්බයක්. ওই විදිහට. හරි. මේක තියෙනවා. මෙතන තියෙනවා ස්විච් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඔය වගේ නේද? ආපහු එනවා. මෙතන තියෙනවා වියලි කෝෂ සම්බන්ධ කරලා තියෙනවා. නේද? ওই විදිහට එනවා. මෙතන තියෙනවා මේක පාලනය කරන්න ඕන ධාරා නියාමකයක් ඇඳලා තියෙනවා මේ විදිහට. උන් ඔය වගේ දැන් අපි හිතමු මෙහෙම පරිපත සැකස්ම නේද? මෙතන අපි ඇමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔය වගේ දැන් තියෙනවා මේ පරිපතයක් මෙතන තියෙනවා මොකක් හරි සරල පරිපතයක්. මේක අපිට දැන් සංකේත වලින් අඳිනවා නම් කොහොමද අපි අඳින්නේ පුතේ? මෙම වියලි කෝෂයයි, තව වියලි කෝෂයයි මේක මේ දෙක සම්බන්ධ වෙනවා නේද? ඊට පස්සේ මෙතන බල්බය තියෙනවා. ඔන්න ස්විච් එක තියෙනවා මේ විදිහට. ඔහොම නේද? මෙතන තියෙනවා ධාරා නියාමකය. ඔන්න සංකේතය. මෙතන තියෙනවා එතකොට ඇමීටරය. ඔන්න සංකේතය. ওই විදිහට අපිට පුළුවන් නේ අඳින්න. නේද? මේ සාමාන්‍යයෙන් අපි හදන ඒ කියන්නේ පරිපතය උපකරණ සැකස්ම මෙන්න අපි ඇඳ සංකේත වලින්. නේද? සංකේත වලින් අපි දැන් ඇඳලා තියෙන්නේ. එතකොට මෙහෙම සංකේත වලින් පරිපත සටහන ඇඳම ඒතර එහෙම තමයි පුතේ විදුලි කාර්මිකයෙකු විදුලිය පිළිබඳ කෙනෙකු අපි විශේෂ පුද්ගලයෙක් ගෙන්නලා නේද මේ වගේ පරිපතයක් හදන්නේ. එතකොට එයා මේ විදිහට තමයි සංකේත වලින් මේ පරිපත සටහන අඳින්නේ. මේ තියෙන්නේ ඒ වගේ නිවසක පරිපත සටහන. මේ දල පරිපත සටහනක් ඇඳපු එකක් තමයි මෙතන පෙන්වන්නේ. පේනවද පුතාලට? දැන් අර වගේ පරිපත සටහනකින් තමයි මේක මේ පෙන්නලා තියෙන්නේ. පේනවද මේ සංකේත වලින් තියෙන්නේ ඔක්කොම ටික නේද? මෙන්න මේ එනවා විදුලි රැහැන් මේ කියන මෙතන ලයිව් එක. මං කිව්වේ සජීවී රැහැන රතු හෝ දුඹුරු වර්ණයෙන් තියෙනවා කියලා. මේ නියුට්‍රල් එක උදාසීන රැහැන නේද? ඒක තියෙන්නේ එක්ක කළු වර්ණේ එක්ක නිල් වර්ණයෙන් තියෙන්නේ. පේනව නේද? ඒතර එනකොට මේ තියෙන්නේ මේ ස්විච් මේ නම් කරලා තියෙන්නේ. පේනවද පුතාලා මේ ඔක්කොම පරිපත ඒ සටහනකින් තමයි මේ විදුලි බල්බ මේ තියෙන්නේ සම්බන්ධ කරලා මෙතන ස්විච් සම්බන්ධ කරලා තියෙනවා. නේද? මේ තියෙන්නේ මේ දෙමන් ස්විච් තියෙනවා, තනිමන් ස්විච් තියෙනවා. දැන් ඒවා ඔක්කොම සංකේත වලින් තමයි තියෙන්නේ. අර මං කිව්වේ වගේ මේ පරිපත දැන් මේක තමයි පරිපත සටහන නිවසක් හදනකොට මේක අර මුලින්ම නිවසට විදුලි බලය ලබලා දෙන වයරින් කරන අවස්ථාවේදී මේකේ පරිපත සටහන හදන්න ඕනි විදුලි පිළිබඳ දන්න කෙනෙක් නේද පුහුණු කෙනෙක් තමයි මේක හදන්න ඕනේ හොඳ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්
නේද? විදුලි කාර්මිකයෙක්. ඒතකොට එහෙම ආහම පුතේ යා මේ විදිහට සැකස්මක් හදනවා. මේ සැකස්ම හැදුවම ඒ ආකාරයට තමයි ඊට පස්සේ සම්පූර්ණ මේ වයර් ඇදලා ඒක හදන්න ඕනේ නේද ගේ. හරි. දැන් අපි බලමු එහෙනම් මේ කොටස් ටික මේ වගේ පරිපත සටහනකින් කොහොමද නම් කරන්න කියලා. දැන් පුතාලට අර උපකරණ විදිහට තියෙනවා නම් නම් කරන්න පුළුවන් ඕන විදිහකට. නේද? ඒක දැන් පැහැදිලිනේ. අපි දැන් අවස්ථා දෙකකදී එක නම් කරානේ. දැන් අපි බලමු එහෙනම් මේ විදිහට පරිපත සටහනක තිබුණොත් කොහොමද මේ කොටස් ටික අපි නම් කරගන්නේ කියලා. එතකොට මේ මොකද්ද පුතේ මෙතන තියෙන්නේ? මෙතන තියෙන්නේ මොකද්ද කියන්න බලන්න මේ. මෙතනින් මේ තියෙන්නේ මේ සේවා රැහැන මෙතන එනවා නේද? මේ සේවා රැහැන තමයි මෙතනින් එන්නේ. පේනව නේද පුතාලට මේ සේවා රැහැන ඇවිල්ලා. ඒතර මේ මොකද්ද මේ තියෙන්නේ? මේ එළියෙම මොකද්ද මෙතන මේ සම්බන්ධ කරලා තියෙන මෙතන ස්විච් එකක් වගේ නේද තියෙන්නේ? මොකක්ද මේ තියෙන්නේ? අදිදාරා පරිපත බිඳිනය නේද? මේ තියෙන්නේ මේක ඔෆ් වෙන්න මේ ඔන් වෙන්න පුළුවන් අපව ඔන් වෙන්න පුළුවන්. ඔෆ් වෙන්න පුළුවන් ඔන් වෙන්න පුළුවන් නේද? අදිදාරා පරිපත බිඳිනය. මුලින්ම මේ සේවා රැහැනෙන් එන්නේ විදුලිය එතෙන්ට. නේද? එතෙන්ට තමයි ගමන් කරන්නේ නේද? එහෙනම් අපි ඒකට කියනවා මොකක් කියලාද පුතේ? අදිදාරා පරිපත බිඳිනය. අපි නම් කරමු බලන්න මෙතන. මෙතන නම් කරන්න පුළුවන් අපිට අදිදාරා පරිපත බිඳිනය. අදිදාරා පරිපත බිඳිනය. පේනව නේද පුතාලට? මේ තියෙන්නේ ඒක තමයි. නේද? එතනින් තමයි විදුලිය ඇතුළ මේ විද්‍යුත් ධාරාව එන්නේ. මේ බලන්න එතනින් ලයිව් එක විතරයි යන්නේ නේද? සජීවී රැහැන විතරයි මෙතනින් ගමන් කරන්නේ. පරිපතයක් සම්පූර්ණ වෙන්න ඕනි කියලා කිව්වනේ. ඒතර මේ හරහා ගමන් කරන විදුලිය නේද? මේ මුළු මේක නිවස පුරාම ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ? මේ ඉතුරු මේ හරහා තමයි ආපහු මෙතනින් මේ පරිපතයට එකතු වෙන්නේ. ඒතර තමයි පරිපතය සම්පූර්ණ වෙන්නේ නේද? සම්පූර්ණ වෙන්නේ එතකොට. ඒතර ඒ නිසා තමයි එතනින් එන්නේ එතකොට සජීවී රැහැන විතරයි. නේද පුතාලට පේනවනේ සජීවී රැහැන විතරයි මෙතනින් එන්නේ. හරි. එතකොට මේ විදිහට අදිදාරා පරිපත බිඳිනේ නැවිලා. ඒතර මේ මොකද්ද පුතේ මේ තියෙන්නේ? විදුලි මීටරය. මං කිව්වා මේ දෙකම තියෙන්නේ කොහෙද? නිවසෙන් පිටත. නිවසෙන් පිටත තමයි තියෙන්නේ නේද? විදුලි මීටරය. ඒතර මේ දෙක මෙන්න මෙතනින් එහාට ඔක්කොම කොටස විදුලි බල මණ්ඩලයට සතු දීපල තමයි මේවා නේද? විදුලි බල මණ්ඩලයේ සතු දීපල. විදුලි මීටරය තමයි එතන තියෙන්නේ. මේ තියෙන්නේ මොකද්ද පුතේ? පාරිභෝගික ඒකකය. මේ තියෙන ඔක්කොම පාරිභෝගික ඒකකය. නේද? එතකොට මෙතන තියෙන්නේ මොකක්ද මේ? මේ තියෙන්නේ මොකද්ද? වෙන්කරණය. මේක මොකද්ද අපි කියන්නේ? වෙන්කරණය. මේන් ස්විච් එක. නේද? නිවසේ විදුලිය විසන්ධි කරන්න පුළුවන් අපිට පහසුවෙන් මේ මේන් ස්විච් එක මගින් වෙන්කරණය මගින් පුළුවන් මේ විදිහට වෙන් කරන්න නේද? මේ මොකද්ද එතකොට? පැන්නුම් ස්විචය. එහෙම නැත්නම් ශේෂධාරා පරිපත බිඳිනය කියලා කියනවා. ට්‍රිප් ස්විච් එක මේ තියෙන්නේ නේද? හරි. එහෙනම් අපිට ලියන්න පුළුවන් පැන්නුම් ස්විචය. එහෙම නැත්නම් ශේෂධාරා පරිපත බිඳිනය. පැන්නුම් ස්විචය. පැන්නුම් ස්විචය. හරි. ඊට පස්සේ මොකද්ද පුතේ මෙතන තියෙන්නේ? මේ මොකද්ද තියෙන්නේ? මෙතන සිඟිති පරිපත බිඳිනය. නේද? මේ වෙන වෙනම මේ පේනව නේද? මේ එක එක මේ පරිපත වලට මෙතන වෙන් කරලා තියෙනවා නේද? මේ තියෙන්නේ එක එක පරිපත වලට මේ කොටස් වලට වෙන් කරලා දෙනවා. මේ L1, L2, L3 මේ පැත්තෙනුත් ඒ විදිහටම අනිත් එකත් වෙන් වෙනවා. N1, N2, N3 විදිහට වෙන් වෙනවා නේද? එහෙනම් මේකට අපි කියන මොකක් කියලාද පුතේ? සිඟිති පරිපත බිඳිනය කියලා කියනවා නේද? හරි පුතේ. එතකොට මේ විදිහට දැන් ඔන්න පැන්නුම් ස්විච් යන්නේ මෙතෙන්ට. ගියාම මෙතන මොකද්ද තියෙන්නේ මේ? සිඟිති පරිපත බිඳිනය තියෙනවා නේද? ඒතර එතනින් තමයි වෙන වෙනම අර පරිපත වලට ගමන් කරන්නේ නේද? සිඟිති පරිපත බිඳින. එහෙනම් අපි මෙතන ලියනවා මොකද්ද පුතේ? සිඟිති පරිපත බිඳිනය. මොන තියෙනවා? සිඟිති පරිපත බිඳිනය. හරි නේද? හරි. සිඟිති පරිපත බිඳිනය එතන තියෙන්නේ නේද? ඒතර එතනින් එහාට අපි මොකද්ද එතනින් කොටස නම් කරන්න පුළුවන් මොකක් කියලාද පුතේ? එතකොට ඒ කියන්නේ දැන් මේ කොටස් ටික මේ ඔක්කොම අයිති වෙන සම්පූර්ණ මේ කොටස අයිති වෙන මෙහෙම වෙනමම බොක්ස් එකක් විදිහට තමයි තියෙන්නේ. පෙට්ටියක් විදිහට මෙතන තියෙන්නේ පුතේ නේද? මේ ටික ඔක්කොම අයිති වෙන මෙහෙම පෙට්ටියක් විදිහට තියෙනවා. මේ පෙට්ටිය අපි කියනවා මොකක් කියලාද විශේෂ නමකින්?
විබෙදුම් පෙට්ටිය කියලා කියනවා. නේද? පුතාලට මේක බලා ගන්න පුළුවන්. අර දල සැකස්මක් තියෙනවා නම් ඒකේ බලන්න පුළුවන්. නැත්නම් ගෙදරදී පුතාලට මේක බලන්න පුළුවන්. මේන් ස්විච් එක ගාවට ගියාම වෙනම මේ පෙට්ටියක තමයි මේක තියෙන්නේ නේද? ඒකට අපි කියන මොකක් කියලාද? විබෙදුම් පෙට්ටිය කියලා කියනවා. මොකද්ද කියන්නේ? විබෙදුම් පෙට්ටිය. විබෙදුම් පෙට්ටිය කියලා කියනවා. හරි නේද? වෙන සිගිති පරිපත බින්දිනේ තියෙනවා. ඒතර මෙතන තියෙන්නේ මොකද්ද පුතේ? විබෙදුම් පෙට්ටිය තියෙනවා. හරි නේද? එතකොට මේ සම්පූර්ණ කොටස අපි හඳුන්වනවා මොකක් කියලාද? මේ ටික ඔක්කොම දැන් මේ තියෙන්නේ ඔක්කොම අධිධාරා පරිපත බින්දිනේයි විදුලි මීටරයයි ඔක්කොම මේ ටික අපි කිව්වා අයිති වෙන්නේ ඔක්කොම කොටසම ලංකා විදුලි බල මණ්ඩලයට කියලා නේද? ඒතර මේ ටික ඔක්කොම අයිති වෙන්නේ නේද? මේ තියෙන වෙන්කරණය, පැන්නුම් ස්විචය, සිඟිති පරිපත බින්දනය සහිත මේ විබෙදුම් පෙට්ටිය කොටස ඔක්කොම අයිති වෙන්නේ මේ මොකද්ද පුතේ? පාරිභෝගික ඒකකය. දැන් අපි මෙතන ලියනවා මේ මොකද්ද තියෙන්නේ? පාරිභෝගික ඒකකය. පාරිභෝගික ඒකකය. හරි නේද? පාරිභෝගික ඒකකය. ඔන්න තියෙන ඔක්කොම පාරිභෝගික ඒකකය. පැහැදිලි නේද පුතාලට? ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මෙතනින් ඔන්න දැන් මෙතනින්ම අපි කිව්වා වෙන වෙන කොටස් වලට බෙදුවට පස්සේ නේද විදුලිය ගමන් කරනවා විවිධ පරිපථවලට කියලා. පැහැදිලිද පුතාලට? විවිධ පරිපථවලට මේක ගමන් කරනවා. එතකොට දැන් මෙතනින් පරිපථවලට ගමන් කරනකොට මං කිව්වා මෙතෙන්දී සමහර වෙලාවට සිදුවෙන්න පුළුවන් හානි වලින් වළක්වන්න මෙතන මේ භූගත කරන අවස්ථාවක් තියෙනවා නේද? එක අපි කිව්වා එක රැහැනක් භූගත කරනවා. මේකට අපි කියනවා භූගත රැහැන කියලා. තේරෙනවද? earth wire එක කියලා කියනවා. භූගත රැහැන කියලා කියනවා පුතේ. එතකොට මේ භූගත රැහැන මොකද කරන්න පුතේ? එතනින් තමයි මේ සම්පූර්ණ එතකොට අර පරිපතයකින් සිදුවෙන්න පුළුවන් මේ හානිය වළක්වන්නේ නේද? හානිය කියන්නේ උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට සිදුවෙන්න පුළුවන් හානිය වළක්වනවා මේ මගින්. එහෙනම් ඒතකොට අපිට මෙතන E කියලා කියන එක මෙතන නම් කරන්න පුළුවන් මොකක්ද? මේ තියෙන නිවසේ භූගතය. හරි නේද? නිවසේ භූගතය. එතකොට ඊට පස්සේ මෙතනින් අපිට නම් කරන්න පුළුවන් නේද? මේ තියෙන්නේ මේ මෙතනින් දැන් මේ පරිපත ටික ගිහින් තියෙන මෙතනින් මේ උදාසීන රැහැන මෙතනින් ඇවිල්ලා තියෙනවා. මෙතනින් තියෙනවා සජීවී රැහැන ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනින් පරිපත ටික සම්පූර්ණ වෙලා තියෙන්නේ. නේද පුතේ? පේනව නේද පුතාලට? ඉතින් මේ මොනවද මේ තියෙන්නේ? බල්බ. ඒවන සංකේත පුතාලා දන්නව නේද? ඒ තියෙන්නේ බල්බ. මේ තියෙන්නේ මොනවද? ස්විච්. මොනවද මේ තියෙන්නේ පුතේ? ස්විච්. මේ තියෙන්නේ තනි ස්විච්. මේ පරිපතයකට එන මේ තනි ස්විච් එකක් තියෙන්නේ. ඒතර ඒ වගේ ඒවාට අපි කියනවා මොනවා කියලාද? තනිමං ස්විච් කියලා කියනවා. මොනවද කියන්නේ? තනිමං ස්විච්. තනිමං ස්විච්. එතකොට මෙතන තියෙන්නේ මොකක්ද මේ? මේ තියෙන දෙමං ස්විච් එකක් කියලා කියනවා මේ වගේ එකක් මේ. මේක එතකොට මේක දැන් සමහර අවස්ථාවකදී මේ පැත්තෙන් පරිපතය සම්පූර්ණ වෙන්නත් පුළුවන්. දැන් මේක මෙහිම ඕෆ් වෙලා තියෙනකොට නේද? මේක මෙතනින් අපි මෙහිම ඔන් කරාම ඔන්න එතනිනුත් පරිපතය සම්පූර්ණ වෙනවා. එහෙම නැත්නම් මේ පැත්තෙනුත් අපිට ඒක දැන් මේක මෙහෙම තියෙන වෙලාවකට මේක මේ පැත්තට කරාමත් පරිපතය සම්පූර්ණ කරන්න පුළුවන් නේ. දැන් ගොඩක් වෙලාවට පුතේ මේ දෙමං ස්විච් එකක් තියෙනවා මේ ගොඩක් නිවසක තට්ටු දෙමහල් නිවසක් තියෙනවා නම් දැන් දෙමහල් නිවසක පුතාලා දන්නවා නේද මෙහෙම දැන් පඩිපේලිය නැගගෙන යනකොට සමහර වෙලාවට අපිට දැන් අපිට දැන් මේ වගේ ස්විච් එක මේ බල්බේ තියෙන්නේ මේ කොරිඩෝ එකේ නේද? කොරිඩෝ එකේ තමයි තියෙන්නේ මේ බල්බය. එතකොට දැන් අපිට උඩ අපි හිතමු දැන් රාත්‍රී කාලයක යනකොට උඩ පහන් දැල්වල නැහැ. ඒතර කළුවරේ අපිට යන්න අමාරු වෙනකොට අපි මොකද කරන්නේ? පහළ ඉඳන් අපිට පුළුවන් මේ ස්විච් එක ඔන් කරන්න. ඔන් කරාම ඔන්න බල්බ් එක දැල් වෙනවා. එතකොට අපිට පුළුවන් උඩට ගමන් කරන්න. අපි උඩ ඉඳන් පහළට එන අවස්ථාවක ඉතින් පහළ මේ විදුලි පහන් දැල්වල නැහැ කළුවරයි අපිට එන්න බැරි නම් අපිට පුළුවන් උඩ ඉඳන් මේ ස්විච් එක මෙතනින් ඔන් කරන්න. එතකොට පරිපතය සංවෘත වෙනවා. නේද? ඒ වගේ දෙමං ස්විච් එකක් කියලා කියන්නේ ඒකයි. අපිට අවශ්‍ය තැන ඉඳන් නේද? එක්ක පහළ ඉඳන් හරි එක්ක උඩ ඉඳන් කියන්නේ ස්ටෑන්ඩ් දෙකක ඉඳන් අපිට පුළුවන් මේකෙදී මේ පරිපතය සංවෘත කරගන්න පුළුවන් නේද?
එහෙනම් අපි කියනවා පුතේ මේක මොකක් කියලාද? දෙමං ස්විච් කියලා කියනවා. මොකද්ද කියන්නේ? දෙමං ස්විච්. පේනව නේද පුතාලට? දෙමං ස්විච් එකක්. එතකොට ඒ වගේ මෙහෙම අපිට මේ තියෙනවා මේ වගේ පරිපත බලා ගන්න පුළුවන්. මේක කාමරයක එකක්, තව කාමරයක එකක්, තව එකක එකක් නේද? ඒ වගේ මෙතන තියෙනවා දැන් ඒ වගේ ගොඩක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ මුළු තැන්ගේ වගේ එකක් වෙන්න පුළුවන්. නේද? මොකද ඒ වගේ තැන්වල තමයි ගොඩක් වෙලාවට මේ භූගත කම්බිය පවා තියෙන්නේ. නේද? මොකද ඒ වගේ තැන්වලනේ අර විදුලි කාන්දු වෙන උපකරණ පාවිච්චි කරන්න පුළුවන්නේ. නේද? ඒ වගේ අවස්ථාවකදී මොකද කරන්න පුතේ? මේ වගේ මේ භූගත කම්බියක් යොදලා තියෙනවා නේද? එර්ත් වයර් එකක් තියෙනවා ඒ වෙයි. ඉතින් ඒකට ඔන්න ඔය වගේ ගෘහ විදුලි පරිපතයක සැකසුම ගත්තොත් එහෙම මේ විදිහට අපිට මේ කොටස් ඔක්කොම මේ පරිපත සටහනෙත් පුතාලට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් නිකම්ම දුන්නම පුතාලට පුළුවන් නේ අඳුර ගන්න. පරිපත සටහනෙත් මේක අඳුරන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ තියෙන අදිදාරා පරිපත බිඳිනය. දැන් අර මතක් කරගත්තම අර උපකරණ සැකස්ම ඒකම තමයි මෙතනත් යන්නේ නේද පුතේ? මෙතන අර සංකේත වලින් ඇදලා තියෙන එක විතරයි තියෙන්නේ. මතක් කරගන්නකො මුලින්ම මේ සේවා රැහැන ඇවිල්ලා නේද? අදිදාරා පරිපත බිඳිනෙන් යනවා විදුලි මීටරයට. විදුලි මීටරයෙන් ගමන් කරනවා කොහෙටද? වෙන්කරණයට. වෙන්කරණයෙන් ගමන් කරනවා පැන්නුම් ස්විචයට. පැන්නුම් ස්විචයෙන් ගමන් කරනවා සිඟිති පරිපත බිඳිනය. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ එකතුව විබෙදුම් පෙට්ටිය කියලා කියනවා. මේ මුළු ඒකකයම ගත්තම අපි කියනවා මොකක් කියලාද? පාරිභෝගික ඒකකය කියලා කියනවා. නේද? එතකොට පාරිභෝගික ඒකකයට තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ එතනින් මොකද වෙන්නේ? මෙතනින් නිවසේ භූගතය තියෙනවා නේද? ඒ කියන්නේ භූගත කම්බියක් එතනින් එකතු වෙනවා. ඊට පස්සේ මේක යනවා අදාළ පරිපතවලට ගමන් කරනවා. කෙවෙනි පරිපත, වලය පරිපත නේද? පහන් පරිපත, ඒ වගේ පරිපතවලට ගමන් කරනවා. ඉතින් ඒ ගමන් කරනකොට මේ වගේ බල්බ සම්බන්ධ කරලා තියෙනවා, ස්විච් තනිමං ස්විච් සම්බන්ධ කරලා තියෙනවා, දෙමං ස්විච් සම්බන්ධ කරලා තියෙනවා. ඒක නම් කරනකොට පුතාට පුළුවන් මේ තියෙන තනිමං ස්විච් මේක ස්විච් එක ඔන් කරපු ගමන් බල්බ් එක පත් වෙනවා. මේකේ තැන් දෙකකදී අපිට ඒක දල්ව ගන්න පුළුවන්. නේද? තැන් දෙකකදී දල්ව ගන්න පුළුවන්. පේනව නේද පුතාලට? පේනව නේද? දැන් මේ තියෙන දැන් මෙතන තියෙනකොට නේද මේ මෙතෙන්දී දැන් මෙතන ස්විච් එක මෙතන මේ මොකද වෙන්නේ පුතේ? මෙතෙන්දී මේ තියෙන්නේ විවෘත වෙලා. දැන් මෙතනින් යන්නේ නැහැ. මේක පරිපතය සම්පූර්ණ නැහැනේ. දැන් මේක මෙතෙන්ට ආපු ගමන් පරිපතය සම්පූර්ණයි. නේ දැන් ඊතර මේකේ අපි මෙතෙන්ට මෙන්න මෙහෙම දැම්මොත් ඔන්න දැන් පරිපතය ගමන් කරනවා මේ. ඔහොම ඔන් වෙලා තියෙන්නේ. නේද? එතකොට ඒ තියෙන විදිය එක ගමන් ඊට පස්සේ උඩින් එනකොට අපිට ඒක ඒ විදිහට සකස් කරන්න පුළුවන්. නේද? ওই විදිහට එහෙනම් දෙමන් ස්විච්, තනිමන් ස්විච් ওই විදිහට පරිපත සටහනක දැන් එහෙනම් පුතාලට පුළුවන් මේක නම් කරලා මේ කොටස් ඉගෙන ගන්න. පැහැදිලි නේද පුතාලට? හරි. අපි බලමු පුතේ එහෙනම් ඊළඟට ගෘහ විද්‍යුත් පරිපතයක උපාංග ගැන අපි කතා කරන්න යන්නේ නේද? දැන් උපාංග ටික අපි ඉගෙන ගත්තනේ කොහොමද තියෙන්නේ කියලා ගෘහ විද්‍යුත් පරිපතයක. දැන් මේ එක එක උපාංගයක් ගැන තමයි පුතේ අපි කතා කරන්න යන්නේ. පළවෙනි උපාංගය තමයි අපි කතා කරන්නේ මොකක්ද? අදිදාරා පරිපත බිඳිනය. මතකයිනේ අපි කිව්වා. සේවා රැහැන මගින් විදුලිය ගමන් කරන්නේ අදිදාරා පරිපත බිඳිනයකට. නේද? අදිදාරා පරිපත බිඳිනයට තමයි එන්නේ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා මොකක් කියලාද? සේවා විලායකය කියලා කියනවා. සේවා විලායකය. සේවය සපයන නේද? අපිට විලායකය ස්විච් එක විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේක. එහෙනම් අදිදාරා පරිපත බිඳිනේ එහෙම නැත්නම් සේවා විලායකය තමයි පළවෙනි උපකරණයේ විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඒතර මේක තියෙන්නේ කොහෙද? නිවසෙන් පිටත. සේවා රැහැන සම්බන්ධ වෙන්නේ මේකට. නේද පුතේ? මේකට තමයි සේවා රැහැන සම්බන්ධ වෙන්නේ නේද? එතකොට පුතාලාගේ ගෙදර එළියේ විදුලි මීටරයත් එක්ක තියෙන අනිත් උපකරණය තමයි මේ තියෙන අදිදාරා පරිපත බිඳිනේ. බලමු අපි ඒකේ තියෙන සේවයන් මොනවද කියලා මොනවද ඒකින් කරන්න කියලා. මොකද නිවසට සැපයන විදුලිය පළමුව සජීවී රැහැනට සවිකොට ඇති අදිදාරා පරිපත බිඳිනය හරහා යයි. තේරුණාද පුතේ? මුලින්ම මේ සේවා රැහැන දිගේ එන විදුලිය නේද? දැන් වෝල්ට් 230ට මේ විදුලිය මේ ප්‍රමාණනය කරලා අඩු කරලා ඒක මොකද වෙන්නේ? සජීවී රැහැන මගින් මොකද වෙන්නේ? අදිදාරා පරිපත බිඳිනය හරහා යනවා. මේ වෝල්ට් 230 විදුලිය
සජීවී රැහැන මගින් යනවා කොහෙටද පුතේ යන්නේ අදිධාරා පරිපත බිඳිනය හරහා. පුතාලා දැක්කනේ මෙතන මේ සජීවී රැහැනනේ ගමන් කරන්නේ මේ. අදිධාරා පරිපත බිඳිනින් පේනව නේද මේ? සජීවී රැහැන තමයි ගමන් කරන්නේ. පේනව නේද පුතාලාට? හරි. එතකොට මෙය ඇම්පියර් 40ක පමණ උපරිම ධාරාවකට ගලා යා හැකි ලෙස සකස් කොට ඇත. තේරෙනවද පුතාලාට? ඊට පස්සේ මේක ඇම්පියර් 40ක විතර උපරිම ධාරාවකට ගලාගෙන යන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙනවා. ඇම්පියර් 40ක විතර. මේ පළවෙනි එක ගැන තමයි අපි දැන් මේ කතා කරන්නේ පුතේ. හොඳේ. පළවෙනි එක අදිධාරා පරිපත බිඳිනය. නේද? අදිධාරා පරිපත බිඳිනය. එතකොට මේකේ මේ ඇම්පියර් 40ක විතර උපරිම ධාරාවක් යන්න පුළුවන් විදිහට මේක හදලා තියෙනවා. ඒක තමයි උපරිම ධාරාව. ඊට වඩා වැඩි ධාරාවක් ගියොත් එහෙම ඒ ඇතුළත තියෙන සියලු උපකරණ වලට හානි වෙන්න පුළුවන්. නේද? ඒ නිසා ඊට වඩා වැඩි ධාරාවක් මේක තුලින් යවන්නේ නැහැ. තේරුණාද පුතාලට? ඇම්පියර් 40ට වඩා විශාල ධාරාවක් ගලා ගිය විට පරිපත බිඳිනය මගින් ධාරාව විසන්ධි කරනවා. අන්න ඒක තමයි පුතේ මේකේ තියෙන විශේෂත්වය. මේ තියෙනවනේ මේ තියෙන ඒ වගේ මේ අදිධාරා පරිපත බිඳිනය එහෙම නැත්නම් සේවා විලායකය කියලා. මේකේ මොකද කරන්නේ මේ ස්විච් එක දැන් මේ ඔන් මෙහෙම උඩට තියෙන මේ විදිහට තියෙන්නේ. මේකේ මොකද කරන්නේ මේ ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ගිය ගමන් මේක ඔෆ් වෙනවා. තේරෙනවද? ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ගියපු ගමන් මොකද වෙන්නේ? මේක ඔෆ් වෙනවා. තේරුණාද පුතාලට? මේ සේවා විලායකය කියලාත් කියන්නේ මේ විලායක විදිහට පාවිච්චි කරන්න පුළුවන් පුතේ මේක. මේක විලායකයක් කියලා කියන්නේ දැන් මේකේ තියෙන විදිහට නෙමෙයි මෙතන මේක මෙන්න මේක ඇතුළට දැම්මම මේක නිකන් පොකට් එක වගේ මේක ඇතුළට දාන්න පුළුවන්. දැම්මම මෙන්න මේකේ තියෙනවා පොඩි වයර් එකක් තියෙනවා. කම්බියක් තියෙනවා. මේ කම්බිය මොකද වෙන්නේ? ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ගියපු ගමන් මේකේ මොකද වෙන්නේ? මේ කම්බිය රත් වෙලා උණු වෙලා මේ උණු වෙනවා. උණු වෙලා වැක්කිරෙනකොට මොකද වෙන්නේ? අර පරිපතේ විසන්ධි වෙනවා එතකොට. තේරෙනවද පුතාට? ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් යනකොට ඒ කම්බිය රත් වෙලා උණු වෙනවා. උණු වුණාම මොකද වෙන්නේ? කම්බිය දිය වෙනකොට මේ පරිපතේ විසන්ධි වෙනවා. අන්න මේ තියෙන ඒ වගේ සේවා විලායකය. දැන් මේකෙදී අර ඒක මේ අලුත් විදිහට හදලා තියෙන්නේ නේද? මේකදී ඔෆ් වෙනවා මෙතෙන්දී. මෙතන තියෙන්නේ මේ විදිහට හදලා. මේක ආපහු නැවත මේක අරගෙන ආයි නැවත කම්බියක් දාලා සම්බන්ධ කරලා මේකට සම්බන්ධ කරන්න ඕනේ. අන්න ඒකයි අදිධාරා පරිපත බිඳිනය. ඇම්පියර් 40ට වඩා විශාල ධාරාවක් ගලා ගිය විට පරිපත බිඳිනය මගින් ධාරාව විසන්ධි කරනවා. පේනවද පුතාලට? මෙහි ලීවරය ඉහළට දැමීම මගින් නැවතත් විදුලිය සන්ධි කළ හැකිය. මෙතින් දැන් මේ පහළට වැටිච්ච එක මේක ආපහු මෙහිම උඩට දාන්න පුළුවන් පුතේ. මෙහෙම උඩට දැම්මම මොකද වෙන්නේ? ආපහු දැන් මේ තුලින් ගමන් කරනවා. මම පෙන්නන්නම් පුතාලට මේකේ ආකෘතියක් පුතාලට බලන්න පුළුවන්. මම ඒ ආකෘතියේදී පුතාලට මේක පෙන්නන්නම් කොයි විදිහටද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. නේද? දැන් ඒතර පුතාලට ගෙදරදිත් මේක බලන්න පුළුවන්. දැන් මේ ටික ඕගලන්ට ක්‍රියාත්මක කරලා බලන්න ඒව කරන්න බෑ. මොකද මේ ටික මම කියවනේ විදුලි බල මණ්ඩලයට අයිති වෙලා තියෙන දේපල කියලා. මේක අපිට අයිති දේවල් නෙමෙයිනේ නේද? ඒ නිසා අපිට මේක මුකුත් කරන්න බෑ. නමුත් ඒ වුණාට පුතාලට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? එතකොට මේ විදිහට මේක විසන්ධි වුණොත් එහෙම ආපහු මේක මේ ලීවරය ඉහළට දාලා මේක සංධි කරන්න පුළුවන් නේද? ඒකයි කියන්නේ මෙහි ලීවරය ඉහළට දැමීම මගින් නැවතත් විදුලිය සංධි කළ හැකිය. පැහැදිලි නේද? නැවතත් විදුලිය සංධි කළ හැකිය. පැරණි ගෘහ විද්‍යුත් පරිපතවල මේ වෙනුවට සේවා විලායකයක් භාවිතා කරනු ලැබීය. මං කිව්වේ පුතේ මේ තියෙන සේවා විලායකය කියන එක. ඉස්සර තිබුණේ මේක තමයි. මේ පස්සේ තමයි මේක ආවේ මේ අලුතෙන් ආවේ. මේක නවීන එක. මේ තියෙන පරණ එක. මේ පරණ එකේ තියෙන මේ වගේ සේවා විලායකයක්. මේක හයි කරලා තියෙනවා එතෙන්ට. පරිපතේ එන තැනට මේක හයි කරලා තියෙනවා. මේක අර පොකට් එකට වගේ මේ ඇතුළට දානවා මේ විලායකය. විලායකයේ තමයි මං කියවර කම්බියක් තියෙනවා කියලා. තේරෙනවද? එතකොට ඒ හරහා තමයි විදුලිය යන්නේ හැමතිස්සෙම. ඒ හරහා විදුලිය යනවා. ඇම්පියර් 40ට වඩා වැඩි විදුලියකදී ඒක රත් වෙලා උණු වෙනවා. නේද? අන්න ඒක තමයි මං කිව්වේ සේවා විලායකයක් භාවිත කරනු ලැබීය. මෙහි ඇති ඊයම් සහ ටින් මිශ්‍ර ලෝහයකින් තනා ඇති සිහින් කම්බිය. කොයි මොනවද පුතේ හදලා තියෙන්නේ? ඊයම් සහ ටින් මිශ්‍ර ලෝහයකින්. නේද? ඒ කියන්නේ අර ඉක්මනින් මේ උණු වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ මේ ඇම්පියර් ගානට වඩා වැඩි වුණොත්
ඉක්මනින් උණු වෙන්න පුළුවන් ලෝහයක් තමයි මේ හදලා තියෙන්නේ. මොන ලෝහ දෙකද මිශ්‍ර කරලා තියෙන්නේ? ඊයම් සහ ටින්. ඊයම් සහ ටින් කියන ලෝහ දෙක තමයි මිශ්‍ර කරලා තියෙන්නේ. ඊයම් සහ ටින් මිශ්‍ර ලෝහයකින් තනා ඇති සිහින් කම්බිය નિયમિત ධාරාවට වඩා වැඩි ධාරාවක් ගලා යන විට රත් වී විලයනය වී පරිපතයට විදුලිය ලැබීම නවතී. ඒ කියන්නේ විසන්ධි වෙනවා. තේරෙනවද පුතාලට? නේද? මේ විදිහට ඊයම් සහ ටින් මිශ්‍ර ලෝහයෙන් හදලා තියෙන නේද? ඊයම් සහ ටින් මිශ්‍ර ලෝහයෙන් හදලා තියෙන මේ කම්බිය මොකද වෙන්නේ? මේ ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් මේ හරහා ගමන් කරන හැම අවස්ථාවකදීම මොකද වෙන්නේ? નિયમિત ධාරාවට වඩා වැඩි ධාරාවක් යනකොට රත් වෙලා විලයනය වෙලා නේද? ඒ කියන්නේ ඒක දිය වෙලා වැක්කිරෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? එතනින් එහාට විදුලිය ගමන් කරන්න බෑ. ගමන් කරන්න බැරි වෙනකොට මොකද වෙන්නේ? විදුලිය ලැබීම නවතිනවා. එතකොට මොකද වෙන්නේ? ඒක විසන්ධි වෙනවා. ඉබේම ඒක ඔෆ් වෙනවා. මෙම විලායක කම්බිය පිඟන් මැටි අල්ලුවක හෝ පිඟන් මැටි නලයක් තුල සවි කර ඇත. මේක තියෙන්නේ පුතේ මෙන්න මෙතන තියෙන්නේ මේක පිඟන් මැටි වලින් හදලා තියෙන. මේක පිඟන් මැටි අල්ලුවක්. මැටි එකක් තියෙන. මේක පිඟන් මැටි අල්ලුවක තමයි මේක මේ හීනියට මේ කම්බිය මෙහෙම තියෙන්නේ. තේරෙනවද පුතාලට? හීනි කම්බියක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේක දැන් එතකොට ආපහු මොකද කරන්න ඕනේ? ඊට පස්සේ ආයි මේ අලුත් ආයි කම්බියක් මේ දෙකට දාන්න ඕනේ. දාලා ආපහු මේක මේ විදිහට සවි කරලා ආයි මෙතනින් තිබ්බම මොකද වෙන්නේ? ඒක මේ ආයි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. තේරුණාද පුතාලට? අධිධාරා පරිපත බිඳිනය මගින් හෝ සේවා විලායකය මගින් හෝ විසන්ධි වනුයේ සජීවී රැහැන පමණි. මේ අධිධාරා පරිපත බිඳිනය එහෙම නැත්නම් අපි කියනවා මේ සේවා විලායකය ඉස්සර තිබුණ එකනේ අපි කිව්වේ නේද? මේ සේවා විලායකය හරි එහෙම නැත්නම් මෙතන අධිධාරා පරිපත බිඳිනය මගින් හරි විසන්ධි වෙලා යන්නේ මොකද්ද පුතේ? සජීවී රැහැන විතරයි. ඇයි මේක තුලින් ගමන් කරන්නේ සජීවී රැහැන විතරයි. මතකයි නේ පුතාලට නේද? මේ තුලින් ගමන් කරන්නේ සජීවී රැහැන විතරයි. මේ නේද? මේ තුලින් ගමන් කරන්නේ සජීවී රැහැන විතරයි. මේක යන්නේ එළියේ. හරිද? මෙතන පෙන්වන්නේ නැහැ. නමුත් ඔයගලන්ට මේකේ පේනවා. මෙතන පේන්නෙත් නැහැ නේද? හරි. එතකොට පුතාලට මේකේ පැහැදිලිව බලා ගන්න පුළුවන් මේ සජීවී රැහැන විතරයි මේ තුලින් ගමන් කරන්නේ. ඒ නිසා ඒක විතරයි එතෙන්දි විසන්ධි වෙන්නේ නේද? විසන්ධි වනුයේ සජීවී රැහැන පමණයි. පැහැදිලිද පුතාලට? එහෙනම් ඔන්න එකෙන් තියෙන සේවය මොකක්ද කියන එක තේරෙනව නේද දැන්? අධිධාරා පරිපත බිඳිනය මගින් ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ආවොත් ගෘහ විද්‍යුත් පරිපතේ තියෙන උපාංගවලට වෙන හානිය වළක්වන්න මොකද කරන්නේ? එතනින් පරිපතය විසන්ධි කරනවා. එතකොට මේක අර අලුත් විදිහට මෙහෙම හදලා තියෙන්නත් පුළුවන් අධිධාරා පරිපත බිඳින විදිහට. එහෙම නැත්නම් මේ සේවා විලායකයක් විදිහට තියෙන්නත් පුළුවන් පැරණි මේ ගෘහ විද්‍යුත් පරිපතයක නම්. ඉතින් පැරණි ගෘහ විද්‍යුත් පරිපතයක මේ සේවා විලායකයේ විදිහට තිබුණොත් මොකද වෙන්නේ? අපි කිව්වා ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් ගලා යනකොට පරිපතය රත් වෙලා විලයනය වෙලා මොකද වෙන්නේ? මේක පරිපතය විසන්ධි කරනවා. විලයනය වෙලා පරිපතය විසන්ධි කරනවා. එතකොටත් වෙන්නේ අර සිද්ධියමයි. නේද? නමුත් ඒකට වඩා මෙතන තාක්ෂණයේ දියුණු නිසා මේ විදියට හදලා තියෙනවා. එතකොට අපිට ආයි අතෙන්දී නම් අපි ආයි අලුතෙන් කම්බියක් දාන්න ඕනේ. ගෙන්නලා මෙතෙන්දී තියෙන්නේ මේගොල්ලන්ට මේක ස්විච් එක උඩට කරන්න විතරයි. පැහැදිලි නේද පුතාලට? පැහැදිලි නේද? එහෙනම් ගෘහ විද්‍යුත් පරිපතයේ අධිධාරා පරිපත බිඳිනයෙන් මොකද්ද කෙරෙන කාර්යය කියන එක නේද? අධිධාරා පරිපත බිඳිනය ගැන පැහැදිලි නේ පුතාලට? හරි. අපි දැන් බලමු එහෙනම් ඊළඟ උපාංගය මොකක්ද කියලා. මොකද පුතේ ඊළඟ උපාංගය වෙන්නේ? විදුලි මීටරය. ඔන්න මේකත් අපිට ගොඩාක් ප්‍රයෝජනවත් නේද? අත්‍යවශ්‍ය උපාංගයක් තමයි විදුලි මීටරය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මගින් තමයි අපි පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. විදුලි මීටරය මගින් නේද? ඒතර මේකත් හැබැයි විදුලි බල මණ්ඩලය සතු දේපලක්. නේද? එතකොට මේ විදුලි මීටරයක මේ රූපය පුතාලට පේනව නේද මොන වගේද කියලා? මෙන්න මෙතන ඔයගලන්ට තියෙනවා බලා ගන්න පුළුවන් මෙහෙම කර කැවෙනවා. මෙහෙම රවුමට කර කැවෙනවා මේකේ. කර කැවෙන මේ
විදිහ අනුව තමයි මෙතන මේ මීටරේ මේක ක්‍රියාත්මක වෙන්නේ. අංක කොච්චරද පාඨාංක කියව ගන්න පුළුවන්. නිවසක විදුලිය පරිභෝජනය වැඩි නම් නිවසක තියෙන විදුලි උපාංග ප්‍රමාණය වැඩි නම් පරිභෝජනය කරනවා වැඩි නම් මේක වේගයෙන් කරකැවෙනවා. නිවසක පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය අඩුයි නම් නේද? ඒ කියන්නේ අඩු විදුලි කියන්නේ විදුලි උපකරණ ටිකක් නම් පාවිච්චි කරන්නේ මේක හිමින් ගමන් කරන්නේ. මේක හිමින් කරකැවෙන්නේ. තේරෙනවද පුතාලට? එහෙම අපිට බලා ගන්න පුළුවන් නේද? හරි. එතකොට මේ විදුලි මීටරය අපි ගත්තම නිවසට සැපයන විදුලිය පරිභෝජන ප්‍රමාණයට අනුව පාරිභෝගිකයාගෙන් මුදල් අය කරගන්නවා. නේද? ඒක කුළුන් දන්නවනේ. පරිභෝජනය කරන ප්‍රමාණය අනුව තමයි පාරිභෝගිකයාගෙන් මුදල් අය කරගන්නේ. අපි මේ මාසේ වැඩිපුර විදුලියක් පරිභෝජනය කරා නම් ඒතර අපිට වැඩිපුර බිල් එකක් ගෙවන්න ඕනේ අපි. කියන්නේ විදුලි බිල අපි වැඩිපුර ගෙවන්න ඕනේ. අපි මේ මාසේ පාවිච්චි කළේ අඩුවෙන් නම් අපි එතකොට ගෙවන්නේ අඩු විදුලි මේ බිලක් නේද? අපි ගෙවන්න ඕනේ අඩු විදුලි බිලක්. මොකද පරිභෝජනය කරපු ප්‍රමාණය අනුව තමයි අපේ විදුලි බිල සැකසෙන්නේ කොයි විදිහටද අපි පරිභෝජනය කරලා තියෙන්නේ කියලා. තේරෙනවද පුතාලට? ඒතර විදුලි බිල සකස් කරන්නේ මේ විදිහට නේද? එහෙනම් පරිභෝජනය කරන ප්‍රමාණය අනුව නේද? නිවසට සැපයන විදුලිය පරිභෝජන ප්‍රමාණයට අනුව පාරිභෝගිකයාගෙන් මුදල් අය කරගනු ලැබේ නේද? අපි මොනවා හරි උත්සව කාලයක් තියෙනවා නම් ඒ වගේ කාලවලදී මේ වැඩි විදුලි බිලක් ගෙවනවා. ඇයි ඒ පරිභෝජනය කරන ප්‍රමාණය වැඩි. නේද? අපිට ඒ වගේ උත්සව කාලයක් නෙමෙයි අපි සාමාන්‍ය දවස්වල නම් අපි අඩුවෙන් පරිභෝජනය කරන්නේ. නේද? එතකොට මේ අපි ගෙවන විදුලි බිල අඩුයි. නේද? අන්න ඒ වගේ පරිභෝජනය කරන ප්‍රමාණය අනුව තමයි අපි විදුලි බිල මුදල් අපි ගෙවන්නේ නේද? බිල ගෙවන්නේ. භාවිතා වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් මීටරයේ සටහන් වේ. අපි මේ මීටරයේ සටහන් කරන්නේ කොහොමද පුතේ? මේක මීටරේ අපි ගණනය කරන්නේ කිලෝවොට් පැය වලින්. දැන් පුතාලා මෙච්චර වෙලා ගණන් හැදුවේ වොට් වලින් නේ. ඒනට වොට් වලින් මේක මනින්න බෑ. ඇයි මනින්න බැරි? අපි පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒතර ගොඩාක් වැඩි වෙනකොට අපිට වොට් වලින් ගත්තොත් එහෙම ඒ ප්‍රමාණය ලොකු විශාල ප්‍රමාණයක්. ඒක අපිට ගණනය කරන්න ගියාම අමාරුයි. ඒ නිසා අපි මේක විදුලි බිල ගණන කියන්නේ යුනිට් ගාන බලනකොට ඒකක ගාන කතා කරනකොට අපි කතා කරන්නේ කිලෝවොට් වලින්. කිලෝවොට් අපි ගණනකට අද අපි වොට් ගාන ගන්නකොට අපි තත්පර වලින් නේ පුතේ කාලය මැන්නේ. මෙතන තත්පර වලින් ගන්න බෑ. අපි මොකද පාවිච්චි කරන මාසයක විදුලි බිලනේ. එතකොට මාසයට අපි කාලය ගත්තොත් එහෙම තත්පර වලින් අපිට ගාන හදා ගන්න අමාරුයි. ඒ නිසා අපි මාසයක විදුලි බිල ගණනය කරන්නේ පැයකට කොච්චර කිලෝවොට් ප්‍රමාණයක් අපි භාවිතා කරලා තියෙනවද කියලා. ඒතර අපි ඒක ඒකකයක් විදිහට ගත්තොත් අපි හඳුන්වනවා මොකක් කියලාද පුතේ? කිලෝවොට් පැය වලින් තමයි අපි මේක ගණනය කරන්නේ. පැහැදිලිද? කිලෝවොට් පැය වලින් ගණනය කරනවා. භාවිතා වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය කිලෝවොට් පැය වලින් මීටරයේ සටහන් වේ. තේරෙනවද පුතාලට? මීටරයේ සටහන් වෙනවා නේද? කිලෝවොට් පැය වලින් තමයි මේකේ තියෙන්නේ. කිලෝවොට් පැය වලින් කොච්චරක් අපි පාවිච්චි කළාද කියලා මේකේ මේ සටහන් වෙන්නේ. පුතාලට ඒක හොඳට බලා ගන්න පුළුවන්. හොඳට ලං කළා මේ වගේ රූපයක් අරගෙන. එහෙම නැත්නම් ගෙදරදී ඕගොල්ලෝ විදුලි මීටරේ ගාවට ගිහිල්ලා බලන්න මේකේ කිලෝවොට් පැය වලින් සටහන් කරලා තියෙනවා. පැහැදිලිද පුතාලට? ඊට පස්සේ අධිධාරා පරිපත බිඳිනය හෝ සේවා විලායකය හරහා පැමිණෙන. දැන් අධිධාරා පරිපත බිඳිනය එහෙම නැත්නම් සේවා විලායකය අපි කියවන මුලින්ම විදුලිය එන්නේ ඒ හරහා කියලා නේද? එන සජීවී රැහැනත් නේද? සජීවී රැහැන විතරනේ එන්නේ අධිධාරා පරිපත බිඳිනය හරහා. එහෙම නැත්නම් සේවා විලායකය හරහා නේද? ඒ එන සජීවී රැහැනයි උදාසීන රැහැනත් මීළඟට සම්බන්ධ වනුයේ විදුලි මීටරයටයි. නේද? පුතාලා දැක්කනේ මෙතන දැන් මේ තියෙන්නේ. මෙන්න මෙතන මේ තියෙන්නේ. අධිධාරා පරිපත බිඳිනය හරහා ගිහිල්ලා එන සජීවී රැහැනත් මෙතනින් යනවා විදුලි මීටරයට. මෙතනින් මේ සේවා රැහැන දිගේ මේන උදාසීන රැහැනත් යනවා මෙතනින් විදුලි මීටරයට. තේරුණාද? ඒ දෙකම මෙතනින් විදුලි මීටරයට ගමන් කරනවා. ඒකයි කියන්නේ අධිධාරා පරිපත බිඳිනය හෝ සේවා විලායකය හරහා පැමිණෙන සජීවී රැහැනත් නේද? සජීවී රැහැනත් උදාසීන රැහැනත් මීළඟට සම්බන්ධ වනුයේ විදුලි මීටරයටයි. හරි නේද? මීටරයෙන් පිටතට පැමිණෙන සජීවී රැහැන හා
උදාසීන රැහැන ඊළඟට සම්බන්ධ කර ඇත්තේ වෙන්කරණයටය. දැන් මෙතෙන්දි විදුලි මීටරයට ආවට පස්සේ සජීවී රැහැනයි උදාසීන රැහැනයි විදුලි මීටරය හරහා ගමන් කරලා ඊට පස්සේ කොහෙටද පුතේ ගමන් කරන්නේ? වෙන්කරණයට ගමන් කරනවා. මේන් ස්විච් එකට ගමන් කරන්නේ වෙන්කරණය. තේරෙනවද පුතාලට? වෙන්කරණයට තමයි ඊට පස්සේ මෙතනින් එහාට ගමන් කරන්නේ. අධිධාරා පරිපත බිඳිනය සහ විදුලි මීටරය සේවාදායකයාට. ඒ කියන්නේ සේවාදායකයා කියන්නේ අපිට සේවය සපයන කෙනා. කවුද සේවය සපයන කෙනා? විදුලි බල මණ්ඩලයට හෝ විදුලි බල සමාගමට. කවුද සේවාදායකයා වෙන්නේ පුතේ? සේවාදායකයා වෙන්නේ විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල සමාගම. තේරුණාද? විදුලි බල සමාගම සේවාදායකයා කියන්නේ අපිට සේවය සපයන කෙනා. විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල සමාගමට අයත් දේපලක් වන අතර ඒවා සම්බන්ධ ගැටලුවකදී සේවාදායකයාට දැනුම් දී ගැටලුව විසඳා ගත යුතුය. තේරුණාද පුතාලට? නේද? එතකොට අධිධාරා පරිපත බිඳිනයයි මෙතන විදුලි මීටරයයි දෙකම අයිති වෙන්නේ සේවාදායකයාට. සේවාදායකයා කියලා කියන්නේ මෙතන විදුලි බල මණ්ඩලයට එහෙම නැත්නම් විදුලි බල සමාගමට අයිති දේපලක්. එතකොට ඒවා සම්බන්ධ ගැටලුවක් මං කිව්ව පුතාට මේකේ මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් මේකේ මේ ස්විච් එකක් ඕෆ් වුණා හරි මේකේ විදුලි මීටරයේ ගැටලුවක් හරි විදුලි මීටරය හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් හරි අපිට ඒක බලන්න බෑ. අපි මොකද වෙන්නේ? ඒවා සම්බන්ධ ගැටලුවකදී සේවාදායකයාට දැනුම් දී ගැටලුව විසඳා ගත යුතුය. අපි ඒක හදන්න ගියොත් ඒක මොකද වෙන්නේ පුතේ? ඒක අපිට අයිති වැඩක් නෙමෙයි නේද? ඒක එතකොට අපි කරන වැරද්දක් නේද? ඒක අපිට අයිති දෙයක් නෙමෙයි. අපි කරන වැරද්දක්. එතකොට මේ මෙතන වෙනසක් මොකක් හරි දෙයක් වුණොත් එහෙම ඒගොල්ලෝ ඊට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් අපිට. මොකද මේක අපිට අයිති දෙයක් නෙමෙයිනේ. මේගොල්ලන් සතු දේපලක් නේද? එතකොට ඒ විදුලි බල මණ්ඩලයේ සතු දේපලක් නිසා ඒකේ මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් අපි වහාම ඒ ආයතනය දැනුවත් කරලා එතනින් ඒගොල්ලෝ ඇවිල්ලා ඕනේ ඒ ගැටලුව විසඳන්න. එතනින් එහාට තියෙන දේවල් වල ගැටලුවක් වුණොත් අපිට පුළුවන් අපිට විදුලි කාර්මිකයෙක් ගෙන්නලා ඒ පිළිබඳ දැනුවත් කෙනෙක් ගෙනලා ඒවා හදලා ඒවා කරන්න පුළුවන්. නමුත් මෙතෙන්ට එනකන් විදුලි මීටරයට හා අධිධාරා පරිපත බිඳිනය අපිට ඒකට සම්බන්ධ වෙන්න බෑ. නේද? ඒක කරන්න ඕනේ විදුලි බල මණ්ඩලයෙන්මයි. නැත්නම් සේවාදායකයා තමයි ඒක අපිට සපයන්න ඕනේ. අපිට තියෙන්නේ එයාව දැනුවත් කරන්න විතරයි. එයාව දැනුවත් කරාම එයා වහාම ඇවිල්ලා අපිට මේ සේවය සපයන. මොකද මේක අත්‍යවශ්‍ය සේවාවක් නේ පුතේ. නේද? විදුලිය කියන එක අත්‍යවශ්‍ය සේවාවක්. ඒ අපි කියු සැනින් ඒගොල්ලොන් ඇවිල්ලා මේක කළා දෙන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. නේද? ඒ නිසා ඒක කරන්න පුළුවන්. නේද? එහෙනම් තේරෙනව නේද පුතාලට? එහෙනම් ඔන්න මේ ඔක්කොම සේවාදායකයා සතු දේවල් ටික තමයි අපි මේ වෙනකන් කතා කරේ. ඒ කියන්නේ ඒතර නිවසෙන් පිටත තමයි මේ සියලුම දේවල් තියෙන්නේ. ඒතකොට මෙතෙන්ට එනකම් මේ දේවල් ටික සතු වෙන්නේ සේවාදායකයාට. කියන්නේ විදුලි බල මණ්ඩලයට. මෙතනින් එහාට අපි කතා කරන උපකරණ ඔක්කොම පාවිච්චි වෙන්නේ කොහෙටද පුතේ? ඒවා පාරිභෝගිකයාට සතු දේවල්. පාරිභෝගිකයා සතු දේවල්. එතකොට පැහැදිලි නේද පුතාලට? එහෙනම් ඔන්න සේවාදායකයා සතු දේපල ටික තමයි අපි මේ වෙනකන් කතා කරේ.